හොඳයි හැම කෙනෙක්ම සුවපත් වේවා. අපි ගිය සුමානේ කතා කළා මේ සිතේ ස්වභාවයන් පිළිබඳව. සිත් තුන පිළිබඳව. සංකාර සිත, අව්‍යාකෘත සිත, ක්‍රියාසිත. එතකොට අපි අද බලමු තව දුරටත් මේ සංඛාර සිත කොහොමද විසංකාර සිතක් බවට පත් කරන්නේ. එහෙමත් නැත්නම් සමුදය නිරෝධ කරන්නේ කොහොමද? මේ දුකින් මිදී නිදහස් වෙන්න අපි ප්‍රායෝගිකව මොකද කරන්න ඕනේ කියන එක පිළිබඳව. එතකොට දැන් අපි දන්නවා සත්වයක් වශයෙන් අපිට ස්පර්ශ ආයතන 6ක් තියෙනවා. ස්පර්ශ ආයතන 6ක් තියෙනවා. එතකොට මේ ස්පර්ශ ආයතන 6න් අපි මේ පරිසරය ස්පර්ශ කරගන්න. ඒතර අපි දන්නවා අපිට ස්පර්ශ වෙන දේවල් හැදිලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ මහ භූත හතරෙන්. ඒ වගේම දැන් අපි දන්නවා අපේ සිතේ උපදිනවා මේ රාග අරමුණ, ද්වේෂ අරමුණ, මෝහ අරමුණ. ඒක නිසා අපි දැන් දන්නවා මොකද්ද මේ නිවන කියලා කියන්නේ. රාගක්ඛයෝ, දෝසක්ඛයෝ, මෝහක්ඛයෝ නිබ්බානන්ති. ඒ වගේම අපිට දැන් අදහසක් තියෙනවා මොනවද මේ ආසව කියලා කියන්නේ. ඒක අපි දැන් දන්නවා ආසවක්ඛයෝ නිබ්බාන. ඒ වගේම තණ්හක්ඛයෝ නිබ්බාන, කම්මක්ඛයෝ නිබ්බාන අපි මේ ගැනත් කතා කළා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ එහෙමනම් බුද්ධ ශ්‍රාවකයෙක් නම් ඔහුගේ දැක්ම වෙන්න ඕනේ මොකද්ද? රාගය කහ කිරීම, ද්වේෂය කහ කිරීම, මෝහය කහ කිරීම. ඒකට නම් මේ රාගය, ද්වේෂය, මෝහය උදුරා දැමිය යුතුයි කියන දැක්ම තියෙන්න ඕන අපිට. ඒක තමයි සැබෑ බෞද්ධයෙක්ගේ දැක්ම. අපි දැන් තේරුම් ගත්තා. ඒක නිසා අපිට රූප ස්පර්ශ වෙනවා. මේ රූප අපේ ස්පර්ශ ආයතන 6ට ස්පර්ශ වෙනවා. ඒ රූප හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ මහ භූත හතරෙන්. එතකොට මේ රූප ස්පර්ශ වීම නිසා අරමුණු උපදිනවා. ධම්ම. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මය පදනම් වෙලා තියෙන්නේ මොනවාමතද? අරමුණු මතයි. එතකොට අරමුණක් ඇති වෙන්න නම් ස්පර්ශ ආයතන 6න් එකකට රූපයක් ස්පර්ශ වෙන්න ඕන. දීගං වා එහෙමත් නැත්නම් රස්සන් වා වශයෙන්. එස අපි කතා කළා මේ සංකාර සිත ගැන. සංකාර සිත. ඒ කියන්නේ රූපයක් ස්පර්ශ වීම නිසා අපිට රාගයක් උපදී නම්, ද්වේෂයක් උපදී නම්, මෝහයක් උපදී නම් අන්න එක සංකාර සිතක්. එතකොට මේ රාගයක් උපදිනවා නම් අපිට දැනෙනවා. මොකක්ද දැනෙන්නේ? වේදනාවක්. වේදනාවක්. සුඛ වේදනාවක්. ද්වේෂයක් නම් දුක්ඛ වේදනාවක්. මෝහයක් නම් අදුක්ඛම අසුඛ වේදනාවක්. එහෙමනම් අරමුණක් උපදිනකොටම, ඒ කියන්නේ සංඛාරයක් උපදිනකොටම අපිට වේදනාවක් දැනෙනවා. ඒ විතරක් නෙමෙයි අපි ඒක හඳුනා ගැනීම හැකියාව තියෙනවා. අපිට සංඥාවකුත් ලැබෙනවා. ඒ වගේම තමයි අව්‍යාකෘත සිත. අව්‍යාකෘත අරමුණක් උපදිනකොට අපිට අව්‍යාකෘත වේදනාවක් තමයි දැනෙන්නේ. ඒ වගේම එතනදිත් සංඥාවක් ලැබෙනවා. අපි හඳුනා ගන්නවා. හැබැයි මොකද්ද වෙනස? සංඛාර සිතක් උපදින්නට නම් මේ ස්පර්ශ ආයතනයකට මේ රූපයක් මොකද වෙන්න ඕනේ? පටිච්ච වෙන්න ඕන. පටිච්ච වෙන්න ඕන. පටිච්ච. කැමැත්තෙන් බැඳීමක් ඇති වෙන්න ඕන. ඒ ස්පර්ශ වෙන දෙයට. ඒක කැමැත්ත කියන එක අපේ අධ්‍යාත්මයේ තියෙන එකක්. ඒකට පටිච්ච. කොහින්ද මේ කැමැත්ත ඇති බැඳෙන්නේ? අධ්‍යාත්මික වශයෙන්. නමුත් අව්‍යාකෘත සිතකදී
පටිච්ච වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ස්පර්ශ වීමක් පමණයි සිද්ධ වෙන්නේ. ඒකයි තේරුම් ගන්න. ඒ වගේම අපි තේරුම් ගත්තා ඊට පස්සේ මෙහෙම සංකාරයක් උපදිනකොටම විඥාන ශක්තියක් උපදිනවා. විකෘති ඥාන ශක්තියක් උපදිනවා. ඒක නිසා අපිට මුණ ගැහුණා පංචස්කන්ධයක්. සංඛාර සිතක් ගැන කතා කරනකොට අපිට මුණ ගැහුණා පංචස්කන්ධයක්. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. පංචස්කන්ධයක් මුණ ගැහුණා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන සංඛාර සිතක් උපදිනවා කියන්නේම විකෘති ඥාන ශක්තියක් උපදිනවා. මේක බුදුහාමුදුරුව පහක් වශයෙන් අපිට බුද්ධ ඥානයට අනුව බෙදලා පෙන්නලා විග්‍රහ කරලා දීලා තියෙනවා. නමුත් අපි තේරුම් ගන්න ඕන සංඛාරයක් උපදිනවා කියන තැනම විකෘති ඥාන ශක්තියකුත් උපදිනවා. වේදනාවකුත් උපදිනවා. සංඥාවත් උපදිනවා. රූප උපාදානයකුත් සිද්ධ වෙනවා. මේ පහ එකවර තමයි සිද්ධ වෙන්නේ. එකවර සිද්ධ වෙන්නේ. එතකොට අපි කතා කළා මේ සංඛාර ගැන. සංඛාර අපිට නොඑක් වශයෙන් විග්‍රහ කරන්න පුළුවන්. කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියලා. එහෙමත් නැත්නම් ස්පර්ශ ආයතන හයට අනුව විග්‍රහ කරන්න පුළුවන්. චක්කු සංඛාර, සෝත සංඛාර, ගාන සංඛාර මෙන්න මේ ආකාරයට ස්පර්ශ ආයතන හයට අනුව සංඛාර විග්‍රහ කරන්න පුළුවන්. ඊට පස්සේ තව පුළුවන් අපිට අතීත සංඛාර, අනාගත සංඛාර, වර්තමාන සංඛාර විදිහට විග්‍රහ කරන්නත්. එහෙමත් නැත්නම් අර චචක්ක සූත්‍රයේ විග්‍රහ ආකාරයට 36 ආකාර වශයෙන් විග්‍රහ කරන්නත්. ඊටත් වඩා ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිඤ්ඤාභි සංඛාර, අභිසංඛාර වශයෙන් විග්‍රහ කරන්න. කොහොම විග්‍රහ කළත් මේ එකම ක්‍රියාවලියක් තමයි විග්‍රහ කරන්නේ. ඒතර අபிසංකාර කියන එකේ තියෙන වෙනස, ඒ සංඛාරය අපි ගැඹුරු විදිහට කරනවා. පටිච්ච වීමට එහා ගිහිල්ලා තදූබයම් පටිච්ච වෙනවා. ඉතින් ඒක නිසා මේ අபிසංකාර අපේ පැවැත්ම දිග්ගස්ස වීමට හේතු වෙනවා. කොහොම විග්‍රහ කළත් මේ සංඛාරයක් කළා කියන්නේ මොන සංඛාරයක් කළත් ඒක දස අකුසලයට යටත් වෙනවා. දස අකුසලයට යටත් වෙනවා. ඒක නිසා අපි පංචස්කන්ධයක් උපාදානය කරගත්තත් අකුසලයක් කළා කිව්ව දෙකම එකයි. එකම ක්‍රියාවලියක් තමයි. ඒක නිසා අපි දස අකුසල් කරනවා. තුන් දොරෙන් කර්මය බිහි කරගන්නවා. දස අකුසල් කරනවා. ඒ කියන්නේ පංචස්කන්ධයක් උපාදානය කරගන්නවා. ඒක නිසා මේ දස අකුසල් කිරීමේ එහෙමත් නැත්නම් මේ රාගය, ద్వේෂය, මෝහය කියන හේතු ජනිත කිරීමේ එහෙමත් නැත්නම් කර්මය බිහි කර ගැනීමේ අපිට තුන් දොරක් තියෙනවා. සිත, කය, වචනය. අපි තුන් දොරින්ම මේ අකුසල් කරනවා. කර්මය බිහි කරගන්නවා. එතකොට මේ දස අකුසලයක් කිරීමේ ප්‍රතිඵලය මොකද්ද? ඒක තමයි අපිට මේ දුක උදා වෙනවා. අපි දුක කියලා කිව්වට දුක්ඛ. මොකද්ද මේ දුක්ඛ කියලා කියන්නේ? ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම, දුක්ඛ, දෝමනස්ස, ශෝක, පරිදේව, උපායාස. මේක තමයි පැවැත්ම. දුක් පැවැත්මක් උදා වෙනවා. එහෙනම් මේ දුක් පැවැත්මක් උදා වෙනවා අපි මේ කරන දස අකුසල් කරන්න මොනවද මුල් උනේ? රාගය, ద్వේෂය, මෝහය කියන අරමුණු. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා ඒක තමයි සංඛාර සිත. එහෙමනම් මේ දුක් පැවැත්ම පවත්වාගෙන යන්න නම් අපි රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් ක්‍රියා කරන්න ඕන, සංඛාර කරන්න ඕන, පංචස්කන්ධයක් උපාදානය කරගන්න ඕන. අන්න ඒක තමයි සංඛාර සිත. ඒ වගේම අපි තේරුම් ගත්තා මෙන්න මේ අව්‍යාකෘත සිත. අව්‍යාකෘත සිතක් ගැන කතා කරනකොට
අපිට ඔය කියන පංචස්කන්ධයක් මුණ ගැහුන්නේ නැහැ. අව්‍යාකෘත අරමුණු උපදිනවා. එතකොට අපිට අව්‍යාකෘත වේදනාවක් දැනෙනවා. එතනදී හැබැයි විකෘති ඥාන ශක්තියක් හෙවත් විඥාන ශක්තියක් උපදින්නේ නැහැ. එතනදී උපදින්නේ ඥාන ශක්තියක්. ඥාන ශක්තියක් උපදින්නේ. එහෙමත් නැත්නම් අපිට අව්‍යාකෘත සිතකද කියන්න පුළුවන් පංචස්කන්ධයක් මුණ ගැහෙන්නේ. නමුත් අපිට මුණ ගැහෙනවා රූප, වේදනා, සංඥා, චේතනා, පස්ස, මානසිකාර. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන මෙන්න මේක තත්ත්වය, මෙන්න මේ සිත් දෙක තමයි සාමාන්‍යයෙන් පෘථග්ජන මිනිස්සෙකුට තියෙන සිත් දෙක. සංකාර සිත, අව්‍යාකෘත සිත. එතකොට අපි මේ පැවැත්ම පවත්වාගෙන යනවා කියලා කියන්නේ අපි කරන්නේ මෙන්න මේදී. අපි බැලුවොත් පෘථග්ජන පුද්ගලයෙක් වුණත් දවසේ කාල වේලාවෙන් කියන්නේ උදේ නැගිටපු වෙලේ සිට රෑ නිදින මොහොත දක්වා ගත කරන කාලයෙන් අපි හිතමු දල වශයෙන් 85ක් විතර තියෙන්නේ මෙන්න මේ අව්‍යාකෘත සිතක්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. 10ක් 15ක් වගේ ප්‍රමාණයක් මෙන්න මේ සංකාරයක් උපදින. ඒ කියන්නේ අපිට රාගය උපදිනවා, ද්වේෂය උපදිනවා, මෝහය උපදිනවා. ඒ කියන්නේ අපි රාගයෙන් ක්‍රියා කරනවා, ද්වේෂයෙන් ක්‍රියා කරනවා, මෝහයෙන් ක්‍රියා කරනවා. සංකාර බිහි කරනවා. පංචස්කන්ධයක් උපාදානය කරගන්නවා. එහෙමත් නැත්නම් ඒ ක්‍රියාවලිය අපි කරන්නේ ඇයි? මෙන්න මේ ආමිෂ සුවයක් විඳින්න, ආමිෂයක් විඳින්න. අපි තේරුම් ගන්න ඕන අපේ පැවැත්ම පවත්වාගෙන යන්න නම් අපි සංකාර කරන්න ඕන. පංචස්කන්ධයක් උපාදානය කරගන්න ඕන. රාගය උපදවා ගන්න ඕන, ද්වේෂය උපදවා ගන්න ඕන, මෝහය උපදවා ගන්න ඕන. විකෘති ඥාන ශක්තියක් උපදවා ගන්න ඕන, විකෘති වෙන්න ඕන. අන්න ඒක තමයි මේ පැවැත්ම පවත්වාගෙන යන්න ශක්තිය. ඉන්දනේ. එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙමත්. මෙන්න මේ ආස්වාදයක් විඳින්න යෑම. ආමිෂ වේදනාවක්. ආස්වාදයක් විඳින්න යනවා. එතකොට බුදුහාර විග්‍රහ කරනවා මේ ආස්වාදය කියන්නේ මොකක්ද කියලා. යන් රූපම් පටිච්ච uppajjati සුඛං සෝමනස්සං. එහෙමත් නැත්තම් දුක්ඛං දෝමනස්සං, එහෙමත් නැත්තම් අදුක්ඛම අසුඛං. අන්න ඒක තමයි රූපේ ආස්වාදේ. එතකොට මෙතන රූප විතරක් නෙමෙයි. පහක් එකවර ක්‍රියාත්මක වෙනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඒක නිසා අපි මේ ආස්වාදය බිඳීම තමයි මේ ආස්වාදයට ඇබ්බැහි වෙලා තමයි අපි මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ක්‍රියා කරන්නේ. දැන් එහෙනම් අපිට තේරුණා අපි පැවැත්ම පවත්වාගෙන යන්නේ කොහොමද කියලා. අසෘතවත් පු탁ජන පුද්ගලයෙක් මොකද කරන්නේ කියලා. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕන එහෙමනම් මේ දුකෙන් මිදී නිදහස් වෙන්නේ කොහොමද? මොනවාද දුක උදා කරලා දෙන්න හේතු? මොනවාද දුක උදා කරලා දෙන හේතු? මොකද්ද මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන හේතුඵල ධර්මය? හේතු තුනයි. රාගය හේතුවකි, ද්වේෂය හේතුවකි, මෝහය හේතුවකි. ඒ රාගය, ද්වේෂය, මෝහය කියන හේතු බිහි කිරීමේ අවසන් ප්‍රතිඵලය තමයි මෙන්න මේ දුක. මෙන්න මේක තමයි ඵලය. මෙන්න එහෙනම් හේතු, මෙන්න ඵලය. ඒක නිසා එහෙමනම් යමෙකුට මේ දුකෙන් මිදී නිදහස් වෙන්න අවශ්‍ය නම් මොකද කරන්න ඕනේ?
හේතු භංග කරන්න ඕන. හේතු නිරෝධ කරන්න ඕන. ඒකයි තීරුම් ගන්න ඕන. අන්න දැන් එතකොට අපිට මුණ ගැහෙනවා මෙන්න මේ තුන්වෙනි සිත. තුන්වෙනි සිත. ඒ කියන්නේ මේ රූපයක් පටිච්ච වීම නිසා මේ උපදින රාගය අපි මොකද කරන්න ඕනේ? විතරාගී කරන්න ඕනේ. රාගයෙන් වෙන් වෙන්න ඕන. එහෙමත් නැත්නම් මේ ඉපදීමෙන් තියෙන ද්වේෂය ඒ ද්වේෂයෙන් වෙන්න ඕන. ද්වේෂයෙන් වෙන් වෙන්න ඕන. ද්වේෂය විත ද්වේෂී කරන්න ඕන. මෝහය විත මෝහී කරන්න ඕන. මේක අපි ප්‍රායෝගිකව කරන්න ඕන දෙයක්. ප්‍රායෝගිකව ආධුනිකයෙක් වශයෙන් ප්‍රායෝගිකව කරන්න ඕන දෙයක්. එතකොට මේකට අපි කිව්වා ක්‍රියාසිත කියලා. එහෙමත් නැත්නම් අපිට තේරුණා රාගය විතරාගී කරනවා, ද්වේෂය විත ද්වේෂී කරනවා, මෝහය විත මෝහී කරනවා කියන එකේ තේරුම තමයි සංකාර විසංකාර කරනවා කියන එක. අපිට කියන්න පුළුවන් ඒකට ක්‍රියාසිතක් කියලා කිව්වා වගේම විසංකාර සිතක් කියලාත් කියන්න පුළුවන්. ඒ වගේම අපි තේරුම් ගත්තා. එහෙමනම් මේ උපදිමින් තිබෙන රාගය එක්ක ද්වේෂය එක්ක මෝහය අපි විතරාගී විත ද්වේෂී විත මෝහී කරනවා නම් අර ඉපදිමින් තිබුණු එහෙනම් ආමිෂ වේදනාවට මොකද වෙන්නේ දැන්? වේදනාව නිරාමිෂ වේදනාවක් බවට පත් වෙනවා. නිරාමිෂ ඉස්සෙල්ලා ආමිෂයක් කරගත්තා ඒක. දැන් ඒක නිරාමිෂ වේදනාවක් බවට පත් වෙනවා. ඉස්සර ආමිෂ සුඛය දැන් නිරාමිෂ සුඛයක් බවට පත් වෙනවා. ඉස්සර ආමිෂ දුක දැන් නිරාමිෂ දුකක් බවට පත් වෙනවා. ඉස්සර ආමිෂ අදුක්ඛම අසුඛ දැන් නිරාමිෂ අදුක්ඛම අසුඛ බවට පත් වෙනවා. ඒ වගේම අපි තීරුම් ගත්තා සංකාරයක් උපදිනකොට නම් විඥාන ශක්තියක් ඉපදුනා, විකෘති ඥාන ශක්තියක් ඉපදුනා. දැන් මේ උපදින්න එන රාගය, ද්වේෂය, මෝහය අපි විතරාගී, විත ද්වේෂී, විත මෝහී කරනවා කියන්නේම අපි මේ විකෘති ඥාන ශක්තියට උපදින්න දෙන්නේ නැහැ. එහෙනම් අපි මොන ශක්තියක්ද ඒ වෙනකොටත් බිහි කරලා තියෙන්නේ? පිරිසිදු ඥාන ශක්තියක්. ඒකට කියනවා ප්‍රඥාව කියලා. මෙන්න මේක තේරුම් ගන්න ඕන. ඒක නිසා අපි සංඛාර සිතක් ගැන කතා කරනකොට පංචස්කන්ධයක් මුණ ගැහුණා. එහෙමනම් දැන් ක්‍රියාසිතක් ගැන කතා කරනකොට අපිට මොනවාද මුණ ගැහෙන්නේ? රූප මුණ ගැහෙනවා, වේදනාවක් මුණ ගැහෙනවා, සංඥාවකුත් මුණ ගැහෙනවා. විසංකාර සංඛාර නෙමේ, විසංකාර විඥාන නෙමේ, පඤ්ඤා. මෙන්න මේක තේරුම් ගන්න ඕන. ඒක නිසා මෙතන පංචස්කන්ධයක් බිහි කරන්නේ නැහැ. පංචස්කන්ධයක් උපාදානය කරගන්නේ නැහැ. අපි මේ ගැන කතා කළා. දැන් එතකොට අපි කතා කරමු. එහෙමනම් කොහොමද මේ රාගය, ද්වේෂය, මෝහය විතරාගී, විත ද්වේෂී, විත මෝහී කරන්නේ? එහෙමත් නැත්නම් මේ රාගය, ද්වේෂය, මෝහය නිරෝධ කරන්නේ? එහෙමත් නැත්නම් ඒක තමයි කියන්නේ සමුදය නිරෝධ කරනවා කියලා. කොහොමද ඒක කරන්නේ? මොනවාද අපි භාවිතා කරන්න ඕනේ? මොනවා භාවිතා කරලද මේ ඉපදිමින් තියෙන රාගය, ද්වේෂය, මෝහය නිරෝධ කරන්න පුළුවන්? මොනවාද අපිට භාවිතා කරන්න පුළුවන්? අපි ඒකට කියනවා භාවිතා කරනවා හැවත් භාවනා කරනවා කියලා. එහෙනම් අපි තේරුම් ගන්න ඕන. අපි මොනකටද භාවනා කරන්න ඕනේ? මේ උපදිමින් තිබෙන රාගය විතරාගී කරන්න, ද්වේෂය විත ද්වේෂී කරන්න, මෝහය විත මෝහී කරන්න. අපි එහෙනම් මොනවද භාවිතා කරන්න ඕනේ? භාවනා කරනවා කියලා. සමත විපස්සනා. සමත විපස්සනා. එතකොට අපි දන්නවා බුදුහාඳුරු භාවනා ක්‍රම 4ක් විග්‍රහ කරලා තියෙනවා. සමත පුබ්බංගම විපස්සනා, විපස්සනා පුබ්බංගම සමත, සමත විපස්සනා යුගනද්ද, ධම්ම උද්දච්ච විග්‍රහිත මානසං. එතකොට මේ සතර සතිපට්ඨානෙදි බුදුහාඳුරු විග්‍රහ කරන්නේ මොන භාවනා ක්‍රමයේද අපිට? මෙන්න මේ යුගනද්ද භාවනා ක්‍රමය.
යුගනද්ද භාවනා ක්‍රමය. අන්න ඒ භාවනා ක්‍රමය භාවිතා කරනවට කියන්නේත් ආනපාන සති සමාධි භාවනා. ආන පාන සති සමාධි භාවනා. ආන කියන්නේ ආශ්‍රය කරන්න ඕන. මොනවද අපි ආශ්‍රය කරන්න ඕනේ? සිත පිරිසිදු වෙනදී. සිත පිරිසිදු වෙන අරමුණු. පාන කියන්නේ ප්‍රහාණය කරන්න ඕන. පස්ස කරන්න ඕන. මොනවද අපි ප්‍රහාණය කරන්න ඕනේ? පස්ස කරන්න ඕනේ. ආශ්‍රය නොකරන්න ඕනේ. සිත අපිරිසිදු වෙන අරමුණු. දැන් මං අහනවා එහෙමනම් කෙනෙක් මේ සිත පිරිසිදු වෙන අරමුණු ආශ්‍රය කරන්න ඕන. සිත අපිරිසිදු වෙන අරමුණු ප්‍රහාණය කරන්න ඕන. දැන් කොහොමද ඔක හඳුනාගන්නේ? මොන ඒකකයට අනුවද? කවුද තීරණය කරන්නේ? කොහොමද තීරණය කළේ? අන්න ඒ ඒකකය තමයි සති. සති. මොකක්ද න සති කියන එකේ තේරුම? මේක ඒකකයක්. මොකක්ද එහෙනම් මේ සති කියන ඒකකය? අර අපි කලින් කතා කරපු මේ සිතේ උපදිමින් තියෙන අරමුණ මොකද කරන්න ඕනේ අපි? ඒ වර්තමාන මොහොතේම උපදිමින් තියෙනකොටම මොකද කරන්න ඕනේ? හේතුඵල ධර්මයට බහා ගලපා බලන්න ඕන. හේතු මොනවද? ඵලය මොකක්ද? වැරදි හේතු බිහි කළොත් වැරදි ඵලයක් උදා වෙනවා. දුක උදා වෙනවා. එහෙමනම් දැන් අපි මේ ධර්මය භාවිතා කරන්න ඕනේ මොනාටද? මේ දුකින් මිදී නිදහස් වෙන්නයි. එහෙමනම් අපි මේ වැරදි හේතු බිහි කරන්න ඉඩ දෙන්න හොඳයිද? නැහැ. ඒක නිරෝධ කරන්න ඕනේ. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම අපේ සිතේ පිරිසිදු අරමුණුත් උපදිනවා. එහෙනම් ඒ පිරිසිදු අරමුණ අපි මොකද කරන්න ඕනේ? ඒක ආශ්‍රය කරන්න ඕනේ. ඒක ආශ්‍රය කරන්න ඕනේ. ඒක නිසා හේතුඵල ධර්මයට බහා ගලපා බලන්න ඕන මෙන්න මේ උපදිමින් තියෙන අරමුණු. අර ස්පර්ශ ආයතන හයෙන් එකකට රූපයක් පටිච්ච වීම නිසා මේ උපදිමින් තියෙන අරමුණ හේතුඵල ධර්මයට ගලපලා බලන්න ඕන. සිත පිරිසිදු වෙනවා නම් ආශ්‍රය කරන්න පුළුවන්. සිත අපිරිසිදු වෙනවා නම් දුක ගෙනල්ලා දෙනවා නම් වහාම ඒක ප්‍රහාණය කරන්න කටයුතු කරන්න ඕන. ඒ වගේම හේතුඵල ධර්මයට බහා ගලපා බලනවා වගේම ණය විනයට සසඳා බලන්නත් ඕන. දැන් අපි හේතුඵල ධර්මයට බහා ගලපා බලලා වැරදි හේතුවක් නම් ඒක ප්‍රහාණය කරන්න ඕන. එහෙනම් මං අහනවා ඒක වැරදි හේතුවක් බව දැනගෙන හෝ නොදැනගෙන ඒක ආශ්‍රය කළොත් මොකද වෙන්නේ? අන්න අකුසලයක් අපි කරනවා. අකුසලයක් කරනවා කියන්නේ අපි ණය වෙනවා. ණයක් සිද්ධ කරගන්න. ණය ගනු දෙනුවකට පැටලෙනවා. එතකොට අපි ණය වුණොත් අපිට ඒ ණය ගෙවන්න වෙනවා. ණය ගෙවන්න වෙනවා කියන්නේ අපේ සසර ගමන දිග්ගස්ස ගන්නවා. අපිට දැන් මේ දුකෙන් මිදී නිදහස් වෙන්න ඕන නිසා අපිට මේ සසර ගමන දිග්ගස්ස ගන්න ඕනද? නැහැ. ඒකයි තේරුම් ගන්න ඕන. ඒක නිසා ඒ වගේම අපි තේරුම් ගන්න ඕන අකුසලයක් නොවුනත් ඒ කියන්නේ හේතුඵල ධර්මයට බහා ගලපා බලලා අකුසලයක් නොවුනත් අපි මේ අරමුණ ඉපැද්දවීම තුලින් ණය වෙනවා නම් ඒක කරන්නත් හොඳ නැහැ. දැන් උදාහරණයක් විදිහට මම මෙහෙම කියනවා. ඔන්න දැන් අපිට කවුරු හරි ආරාධනා කරනවා දානේ ගෙදරකට. අපි හිතමුකෝ ගිහියෙක් කියලා. දැන් අපි ගිහියෙක් වශයෙන් මේ දානේ ගෙදරට යනවා. ගිහිල්ලා ඉතින් ඒ දාන ගෙදර අය අපිට හොඳ දානේ පිඟානක් අපි හිතමුකෝ බෙදලා දෙනවා කියලා. අපි දැන් කනවා මේ දානේ පිඟාන. දැන් මං අහනවා එහෙනම් අපි මේ පුද්ගලයාට දැන් ඒ පුද්ගලයා අපිට දීපු දානේ පිඟාන කෑවට පස්සේ අපි මේ පුද්ගලයාට දානේ පිඟානක් බත් පිඟානක් ණයයිද නැද්ද? ණයයි.
දැන් මං අහනවා මං අකුසලයක් කළාද? නෑ. අකුසලයක් කළේ නෑ. හැබැයි ණය වෙන වැඩක් කළා. ඒකයි තීරුම් ගන්න. ඒක නිසා බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා කොහොමද මේ ණය නොවි ඒ බත් පිඟාන ගන්න කියලා. මොකද අපි තේරුම් ගන්න ඕන අපි සුතවත් අරිය ශාවකයෙක් නම් මේ සසර ගමන දිග්ගස්ස ගන්නව හැම ක්‍රියාවකින් මේක අඩු කර ගන්න ඕන. ඒක නැති කරන්න ඕන. ඒක මිදී නිදහස් වෙන්න ඕන. මොකද ණය වෙනවා කියන්නේ බත් පිඟානකට නෙමේ බත් ඇටයකට හෝ ණය වෙනවා කියන්නේ අපේ සසර ගමන දිග්ගස්සනවා. ණය වුණොත් ණය ගෙවන්න වෙනවා. ඒක නිසා දොර පෙන්නලා දුන්නේ ඒකයි අපි ඒ දාන පිඟාන දෙන පුද්ගලයාට පින් අනුමෝදන් කරන්න ඕන. ඒ විතරක් නෙමේ ඒ පුද්ගලයාගෙන් පින් බලාපොරොත්තු වෙන අය ඉන්නවා. එයාගේ ඥාතීන් මිය ගිය අය ණයකාරයෝ. එයාගේ ණයකාරයෝ. පින් බලාපොරොත්තු වෙන. අපි ඒ අයටත් පින් දෙන්න ඕන. ඒ අයටත් පින් දීලා රස තෘෂ්ණාවෙන් මිදී නිදහස් වෙලා මේ බත් පිඟාන කනවා නම් අන්න අපි ණය වෙන්නේ නැහැ. හැබැයි රස තෘෂ්ණාවක් ඇති කරගත්තා කියමුකෝ. අන්න එතකොටත් රස තෘෂ්ණාවක් ඉපදුනා කියන්නේම දස අකුසලයට අයිති වෙනවා. අකුසලයක් කරා වෙනවා. පොඩි එකක් හෝ සිද්ධ වෙනවා. ඒකයි තීරුම් ගන්න. ඒක නිසා අපි කරන ක්‍රියාව මේ අරමුණ හේතුඵල ධර්මයට බහා ගලපා බලන්න ඕන. ඒ විතරක් නෙමේ අකුසලයක් නොවුනත් ණය වෙන වැඩක් නම් ණය නොවන ආකාරයට ක්‍රියා කරන්න ඕන. ඒකයි තීරුම් ගන්න ඕන. ඒක නිසා මෙන්න මේ සති කියන ඒකකයට අනුව තමයි තීරණය කරන්න පුළුවන් මොනවාද සිත පිරිසිදු වෙනදී අන්න එහෙමනම් ඒ අරමුණු අපි ආශ්‍රය කරන්න ඕන. සිත අපිරිසිදු වෙන අරමුණු ප්‍රහාණය කරන්න ඕන. අන්න ඒකට එහෙනම් අපි තුල චිත්ත ඒකාග්‍රතාවයක් තියෙන්න ඕන. මේ සිතේ උපදින දේ මොකද්ද කියන එක තේරුම් ගන්න නම් හඳුනා ගන්න නම් මේ වර්තමාන මොහොතේදීම ඒකට චිත්ත ඒකාග්‍රතාවයක් තියෙන්න ඕන. ඒකට කියනවා සමාධිය කියලා. ඒකයි තේරුම් ගන්න ඕනේ. එහෙනම් ආනපාන සති සමාධි. අපි ආනපාන සති සමාධිය වඩනවා කියලා මොකද කරන්නේ නේ? සමත විපස්සනා වඩනවා. එහෙමත් නැත්තම් සතර කමඨහන් වඩනවා. සතර කමඨහන් වඩනවා. ඒ කියන්නේ දැන් අපිට රාගයක් උපදින්නයි එන්නේ. ඔන්න දැන් හඳුනාගත්තා. ස්පර්ශ ආයතන හයෙන් එකකට රූපයක් ස්පර්ශ වීම නිසා පජානාති වුණ වර්තමාන මොහොතේ තමාගේ සිතේ සිද්ධ වෙමින් තියෙන වෙනස හඳුනාගත්තා. ඒකයි කිව්වේ පජානාති කියලා. මේ වර්තමාන මොහොතේ ස්පර්ශ ආයතන හයෙන් එකකට රූපයක් ස්පර්ශ වීම නිසා තමා තුල සිද්ධ වෙමින් තියෙන මේ වර්තමාන මොහොතේ තමාගේ සිතේ සිද්ධ වෙමින් තියෙන වෙනස හඳුනාගත්තා. ඒකට කියනවා පජානාති කියලා. අන්න දැන් හඳුනාගත්තා රාගයක් කියලා. අන්න දැන් තේරුම් ගත්තා. ඒ කියන්නේ දැන් රාගයක් කියන එක හඳුනාගත්තා කියන්නේම ඒක දන්නවා දැන් අපි. රාගයක් ඉපදුනොත් රාගය කියන්නේ වැරදි අරමුණක්. හේතුවක් රාගේ බිහි වුණොත් සංකාරයක් කරනවා පංචස්කන්ධයක් උපාදානය කරගන්නවා. එහි අවසන් ප්‍රතිඵලය වශයෙන් අපිට දුකක් උදා වෙනවා. අර දුක් පැවැත්මක් උදා වෙනවා. එහෙමනම් දැන් මේ අරමුණ මේ රාග අරමුණ මේ වර්තමාන මොහොතේ වහාම නිරෝධ කරන්න ඕන. ඒ අරමුණෙන් මිදී නිදහස් වෙන්න ඕන. දුකෙන් මිදී නිදහස් වෙන්න ඕන නම් ඒ අරමුණෙන් මිදී නිදහස් වෙන්න ඕන. ඒ අරමුණ උදුරා දාන්න ඕන. අන්න ඒකට තමයි බුදුහාර පෙන්නලා දුන්නේ ආධුනිකෙක් වශයෙන් මෙන්න මේ සමත විපස්සනා හැවත් සතර කමඨහන් වඩන්න ඕන. එහෙමනම් රාගයක් උපදින්න එනකොට මොකද කරන්න ඕනේ? සමතේ වශයෙන් අසුභානුස්සතිය වඩන්න ඕන. අසුභානුස්සතිය වඩන්න ඕන. අසුභානුස්සතිය වඩන්න ඕන. අපි ටිකක් කතා කළොත් කොහොමද අසුභානුස්සතිය වඩන්නේ? කොහොමද අසුභානුස්සතිය වඩන්නේ? අසුභානුස්සතිය වඩන ක්‍රමවේදය තමයි අපිට ස්පර්ශ වෙන රූපය
දැන් රාගයක්නේ උපදින්න යන්නේ. ඒ කියන්නේ ඒ රාගයෙන් අපි බැඳෙන්නයි යන්නේ රූපේට. එහෙනම් අපි තුල සංකල්පයක් තියෙනවා. ඒක ප්‍රියයි, මනාපයි, සුන්දරයි, සුබයි, රසයි කියලා. අන්න දැන් ඒක විඳින්න තමයි මේ රාගය උපදින්නේ. ඒක තමයි මොකද කරන්න ඕනේ වහාම? දැන් අපි දන්නවනේ. සංකාරයක් බිහි වුණොත් දුක ගෙනල්ලා දෙනවා. අපේ දුක් පැවැත්ම ඉස්සරහට අරගෙන යනවා. එහෙමනම් අපි මොකද කරන්න ඕනේ? වහාම මේ රූපය මොකද කරන්න ඕනේ? විභජනය කරලා බලන්න ඕනේ. විභජනය කරලා බලන්න. මොන යහම් හෝ රූපයක් මොන ස්පර්ශ ආයතනයේට වුණත් අපිට ඒක විභජනය කරලා බලන්න පුළුවන්. අන්න විභජනය කරලා බලනකොට අපි හිතමුකෝ අපිට තේරුම් ගන්න තමයි මේක පුළුවන්. ඇහැට ස්පර්ශ වෙන රූපයක් විභජනය කරලා බලනවා. ශරීරයේ කූඩුවක් නම් ස්පර්ශ වෙලා තියෙන්නේ. ඒක විභජනය කරලා බලනවා. වෙනත් දෙයක් නම් ඒක විභජනය කරලා බලනවා. කොටස් වලට බෙදලා බලනවා. ඇත්තටම ඒ රූපය මොකක්ද කියන එක තීරුම් ගන්න ඒක විභජනය කරලා බලන්න ඕන. එක ඒකකයක් විදිහට පෙනෙන නිසා තමයි දැන් මෙන්න මේ අර ප්‍රිය අරමුණෙන් බැඳෙන්න යන්නේ, රාග අරමුණෙන් බැඳෙන්න යන්නේ. ඒක ප්‍රියයි, සුබයි, සුන්දරයි, ලස්සනයි කියලා. ඒක විඳින්න යන්න හදන්නේ, රසය විඳින්න හදන්නේ. ඒක නිසා අපි ඒක විභජනය කරලා බලන්න ඕන. ශරීර කූඩුවක් නම් අර අපිට මේක ඉස්කෝලෙත් උගන්වලා දෙනවනේ. අර ශරීර කූඩුව බෙදලා බලන්න ඕන. එහෙම තමයි බුදුහාර පෙන්ලා දීලා තියෙන්නේ. අර එතකොට කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන් මෙන්න මේ ආකාරයට. අන්න දැන් එතකොට අර උපදිමින් තිබිච්ච රාග අරමුණ මොකද වෙන්නේ? සමතයකටපත් වෙනවා. සමතයකටපත් වෙනවා. එතනින් එහාට වර්ධනය වීම නවතිනවා. ඔකට කියන අපි සමතයකටපත් වෙනවා කියලා. හැබැයි දැන් සමතයකටපත් වුණාට විතරක් හරියන්නේ නැහැ. අපි දැන් හොයන්න ඕන ඇයි මේ රාගය මට උපදින්න ආවේ? ඇයි මම මේ දුකේ පැටලෙන්න ගියේ? රාගය ඉපදුනා කියන්නේ දුකේ පැටලුණා කියන එකයි. මොකද ඒකනේ අවසන් ප්‍රතිඵලය. අන්න දැන් හොයන්න ඕන අරමුණ. මුල හොයන්න ඕන. මේ අරමුණට මුල හොයන්න ඕන. අන්න තුර අපිට තේරුම් ගත්ත හැකි අපි තුල සංකල්පයක් තියෙනවා. මේ පංචස්කන්ධයක් උපාදානය කර ගැනීම. නිච්චයි, සුඛයි, අත්තයි කියලා. ඒකයි තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ නිච්ච, සුඛ, අත්ත ස්වභාවය. අන්න ඒක මරන්න නම් ඒකේ විරුද්ධ පැත්ත. ඒ කියන්නේ යථා ස්වභාවය තේරුම් ගන්න ඕන. ඒකට තමයි අපි කියන්නේ අනිච්ච, දුක්ඛ, අනාත්ත. එහෙමත් නැත්නම් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියලා. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං මෙනෙහි කරන්න ඕන. ඒක තමයි විපස්සනාව. එහෙමනම් අසුභය වඩපු ගමන්, සමතේ වඩපු ගමන් විපස්සනාව වඩන්න ඕන. විපස්සනාව වඩපු ගමන් ඒ කියන්නේ සමතයයි විපස්සනාවයි අසුභානුස්සතියයි මරණානුස්සතියයි නිවැරදිව වැඩුවා නම් මොකද වෙලා තියෙන්න ඕනේ? බුද්ධානුස්සතිය වැඩිලා තියෙන්න ඕන. අර උපදින්න ආපු රාග බීජය ඉදිරිලා තියෙන්න ඕන. ඉදිරිලා තියෙන්න ඕන. අපි ඒකට කියනවා බුද්ධානුස්සතිය කියලා. අන්න ඒක තමයි රාගයක් විතරාගී කරන ක්‍රමවේදය. ඒ වගේම අපි දන්නවා ද්වේෂයක් උපදින්න එනවනම් මෙත්තානුස්සතිය තමයි සමතය. ඒගාම මරණානුස්සතිය අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං මෙනෙහි කරන එක තමයි විපස්සනාව. අන්න එහෙමනම් ද්වේෂ බීජය උදුරා දමන්න පුළුවන්. ඒ කියන්නේ බුද්ධානුස්සතිය වැඩෙන්න ඕන. අන්න ඒක තමයි රාග බීජයක් උදුරා දමන ක්‍රමවේදය. ද්වේෂ බීජයක් උදුරා දමන ක්‍රමවේදය. ද්වේෂය වීත ද්වේෂීකරණ ක්‍රමවේදය. ඒ වගේම මෝහයක් උපදින්න එනවනම් සමතයක් නැහැ. විපස්සනාව වඩන්න ඕන. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං මෙනෙහි කරන්න ඕන. නිවැරදිව වැඩුවා නම් ඒ උපදින්න ආපු මෝහ බීජය
ඉදිරිලා තියෙන්න ඕන. බුද්ධානුස්සතිය වැඩිලා තියෙන්න ඕන. මේක බොහොම පැහැදිලිව මේ සමත විපස්සනා වැඩිම නොඑක් සූත්‍රවල බුදුහාරු විග්‍රහ කරලා තියෙනවා. දැන් අපි දන්නවා මෙත්තානුස්සතිය. මෙත්තානුස්සතිය වඩනවා කියන මොකද කරන්න ඕනේ? මෛත්‍රී අනුපස්සනා කරලා මොකද කරන්න ඕනේ? මේ සිතේ උපදිමින් තියෙන ව්‍යාපාදය ප්‍රහාණය කරන්න ඕන. ඒක බොහොම පැහැදිලිව අපිට විග්‍රහ කරලා දීලා තියෙනවා මහා රාහුලෝවාද සූත්‍රයේ. මෙත්තං රාහුල භාවනම් භාවයයි භාවයතෝ මෙත්තං හිතේ රාහුල භාවනම් භාවයතෝ යෝ ව්‍යාපාදෝසු පහිස්සති. ඒකයි තේරුම් ගන්න ඕනේ. මෙන්න එහෙනම් ආන කළ යුතු දේ මෙන්න එහෙනම් ප්‍රහාණය කළ යුතු දේ. අන්න මෙත්තානුස්සතිය. අපි දන්නවා එහෙනම් මෙත්තානුස්සතිය වඩන්නේ මොකේද අපි? ද්වේෂ අරමුණක් උපදිනකොට. ඒ වගේම රාග අරමුණක් උපදිනවනම් අපි අසුභානුස්සතිය වඩන්න ඕන. අසුභානුස්සතිය වඩන්න ඕන. ඒ කියන්නේ අසුභය අනුපස්සනා කරලා මෙන්න මේ සුභ සංඥාව ප්‍රහාණය කරන්න ඕන. අසුභ අනුපස්සී විහෙරති සුභ සංඥා පජහති. අර ප්‍රියයි මනාපයි සුන්දරයි සුබයි කියලානේ බැඳෙන්න ගියේ. අන්නේ සංඥාවෙන් මිදී නිදහස් වෙන්න ඕන. ඒ වගේම අපි දන්නවා දැන් මෙත්තානුස්සතියයි අසුභානුස්සතියයි තමා සමත කර්මස්ථාන දෙක. ඒ කියන්නේ රාගයට නම් අසුභානුස්සතිය තමා සමත කර්මස්ථානය, ද්වේෂයට නම් මෙත්තානුස්සතිය තමයි සමත කර්මස්ථානය. සමතේ විතරක් වඩලා මදි. සමතේ වඩපු ගමන් විපස්සනාව වඩන්න ඕන. මරණානුස්සතිය වඩන්න ඕන. ඒ නිසා මරණානුස්සතිය වඩනවා කියලා අපි මොකද්ද වඩන්න ඕනේ? මේ අනිච්ච අනුපස්සනා කරලා මොකද කරන්න ඕනේ? නිච්ච සංඥා පජහති. අනිච්ච අනුපස්සනා කරලා මේ නිච්ච සංඥාවෙන් මිදී නිදහස් වෙන්න ඕන. දුක්ඛ අනුපස්සනා කරලා සුඛ සංඥාවෙන් මිදී නිදහස් වෙන්න ඕන. අනත්ත අනුපස්සනා කරලා අත්ථ සංඥාවෙන් මිදී නිදහස් වෙන්න ඕන. අන්න ඒක තමයි මරණානුස්සතිය. අපි දැන් කියවනේ එතකොට සමත කර්මස්ථානයේකුයි විපස්සනා කර්මස්ථානයයි වඩපුවාම මොකද වෙන්න ඕනේ? අපි අර උදාහරණයකුත් දුන්නනේ. සමතය කියලා ගලක් තියෙනවා, විපස්සනාව කියලා ගලක් තියෙනවා. මේ සමතය කියන ගලෙන් අපි මේ වීදුරුවට ගහනවා. ඒ ගහපු ගමන් විපස්සනාව කියන ගලෙනුත් ගැහැව්වනම් ඒකේ ප්‍රතිඵලයක් උදා වෙලා තියෙනවා. මොකද්ද ප්‍රතිඵලය? අර වීදුරුව බිඳිලා තියෙන්න ඕන. අන්න ඒ වගේ අපි සමත කර්මස්ථානයයි විපස්සනා කර්මස්ථානයයි වැඩුවා නම් නිවැරදිව ප්‍රායෝගිකව මේ උපදින්න ආපු රාග බීජය හෝ ද්වේෂ බීජය එහෙමත් නැත්නම් මෝහයට නම් මරණානුස්සතිය පමණයි විපස්සනාව පමණයි. මෝහ බීජය ඉදිරිලා තියෙන්න ඕන. බුද්ධානුස්සතිය වැඩිලා තියෙන්න ඕන. ඒ කිව්වේ අර බැඳෙන්න කියන බැම්මෙන් මිදිලා තියෙන්න ඕන. ඒකට කියනවා නිබ්බිදා. බැඳෙන්න ගිය බැම්ම කිව්වේ රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම. එහෙමනම් නිබ්බිදා අනුපස්සී විහෙරති නන්දින් පජහති. අර නන්දි කියලා නන්දි රාග සහගතයි කියලා තමයි බැඳෙන්න කියේ. ඒ වගේම විරාග අනුපස්සී විහෙරති රාගම් පජහති. ඒ වගේ අපි තේරුම් ගන්න ඕන. දැන් මේ සමත විපස්සනා වැඩුවන අර රාග බැම්මෙන් හෝ ද්වේෂ බැම්මෙන් හෝ මෝහ බැම්මෙන් බැඳෙන්නයි ගියේ. දැන් නොබැඳිලා තියෙන්න ඕන. රාගය විතරාගී වෙලා තියෙන්න ඕන. ඒ වගේම දැන් එන සමුදය නිරෝධ වෙලා තියෙන්න ඕන. නිරෝධ අනුපස්සී විහෙරති සමුදයම් පජහති.
සම්බන්ධතාවයක් ඇති කරගන්නයි ගියේ. හැබැයි දැන් ඒකෙන් මිදී නිදහස් වුණා. සම්බන්ධතාවය කිව්වේ රාගයෙන් බැඳීමක්, ද්වේෂයෙන් බැඳීමක්, මෝහයෙන් බැඳීමක්. අන්න එහෙමනම් පටිනිස්සග්ග. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් බැඳෙනවට අපි කියනවා පටිසංසග්ග කියලා. දැන් එහෙමනම් පටිනිස්සග්ග. පටිනිස්සග්ගානුපස්සී විහෙරති සබ්බ උපදි පජහති. උපාදානයක් සිද්ධ කරගන්නයි ගියේ. මොනවාද උපාදානය කරගන්න ගියේ? පංචස්කන්ධය. උපාදානය කරගන්න ගියේ පංචස්කන්ධයක්. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඒකයි තේරුම් ගන්න. අන්න එහෙනම් දැන් අපිට තේරුණා අපි සමත විපස්සනා වශයෙන් මේ කර්මස්ථාන වැඩුවොත් ඒ කියන්නේ රාගය, ද්වේෂය, මෝහය, විතරාගී, විතදේශී, විතමෝහි කරන්න නම් අපි මොකද කරන්න ඕනේ? මෙන්න මේ කර්මස්ථාන 4යි වඩන්න තියෙන්නේ. බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණානුස්සති ඉති ඉමා චතුරාර්යකා භික්ඛු භාවෙය්‍ය සීලව. ඒ වගේ අපි තේරුම් ගන්න ඕන. හැබැයි දැන් මේ සතර කමඨහන් වඩනකොට ඒ සතර කමඨහන් වැඩිම තුලම තවත් කර්මස්ථාන 6ක් වැඩෙනවා. ඒ කියන්නේ මේ අනුස්සති 4 වඩනකොට බුද්ධානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති කියන අනුස්සති 4 වඩනකොට ඒ කියන්නේ මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වුණා නම් ඒ තුල වැඩිලා තියෙනවා තවත් අනුස්සති 6ක්. ද්වතානුස්සති. ද්වතානුස්සතිය වැඩෙන්නේ නැතුව මේක සිද්ධ වෙන්න බෑ. අර කුසලයේ අකුසලයේ අන්න එකයි දෙපැත්ත. අර අරමුණ ඉපදෙනකොටම කුසලයේ අකුසලයේ අන්න එක තේරුම් ගන්නකොට බුදුහාමුදුරුවන්ට කලින් කවුරුවක්වත් කුසලය මොකද්ද අකුසලය මොකද්ද කියන එක තේරුම් අරන් හිටියේ නැහැ. ඒ නිසා අද වුණත් බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මයේ නිවැරදිව තේරුම් ගත්තේ නැත්නම් කුසලයේ අකුසලයේ තේරුම් ගන්න බෑ. එහෙමනම් ද්වතානුසතිය වැඩෙන්නේ නැහැ. සතර කමඨහන් වඩනකොට ද්වතානුසතිය වැඩෙනවා. ඒ තුලයි තියෙන්නේ. ඒ වගේම ධම්මානුස්සතිය. අර මොකද්ද ධර්මය? බුදුහාරෝ දේශනා කරන ධර්මය මොකද්ද? හේතුඵල ධර්මය. එහෙනම් හේතුඵල ධර්මය කියන එක අපි භාවිතාවට අරන් තියෙනවා. හේතුඵල ධර්මයට බහාගල්පා බලලා තියෙනවා. එහෙනම් ධම්මානුස්සතිය ඇතුලේ දැනටමත් වැඩිලායි තියෙන්නේ. සංඝානුස්සතිය. මොකක්ද සංඝානුස්සතිය කිව්වේ? අර බැඳෙන්න ගිය සංසාර බැම්ම, රාග බැම්ම, දේශ බැම්ම, මෝහ බැම්ම කැඩුවා. සංඝසා බිඳ දැමුවා. සංඝං කළා. ඒකට තමයි කිව්වේ සංඝං චරණං ගච්ඡාමි. අන්න එහෙමනම් සතර කමඨහන් වැඩිම තුල සංඝානුස්සතියත් වැඩිලා තියෙනවා. සීලානුස්සතිය. අපි දැන් තේරුම් ගන්න ඕන. බුද්ධානුස්සතිය වැඩුණා නම්, ධම්මානුස්සතිය වැඩුණා නම්, සංඝානුස්සතිය වැඩුණා නම් සීලානුස්සතිය වෙල්ලා තියෙනවා. තුන් දොරෙන්ම කර්මයේ බිහි වෙන්න දෙන්නේ නැහැ. ඒකයි තේරුම් ගන්න. අපිට නොතේරුණාට මේ වැඩේ කරනවා නම් අපි තුල අර ඉන්ද්‍රිය සංවරය බිහි වෙනවා. සතර සංවර සීලයවත් බිහි වෙනවා. පරිපූර්ණ වෙනවා. ඒකයි තේරුම් ගන්න ඕනේ. එහෙමත් නැත්නම් තවත් විදිහකට කිව්වොත් අරියකාන්ත සීලය පූර්ණේ වෙනවා. තුන් දොරින්ම කර්මයේ බිහි වෙන්න මොකද මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා නම් කර්මයේ බිහි වෙන්න විදිහක් නැහැ. ඡාගානුස්සතිය. ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ.
මොනවද අපි අත්හැරලා තියෙන්නේ? රාගය, ද්වේෂය, මෝහය. පංචස්කන්ධයක් උපාදානය කර ගැනීම. අර ආමිෂ සුවයක් විඳින්න යෑම. කොහොම කිව්වත් එකයි. ඒ කියන්නේ ආනපාන සති සමාධිය. ආනපාන සති. එහෙනම් සතර කමඨහන් වඩනකොට ඒ තුල තවත් කර්මස්ථාන 6ක් සමග දස අනුස්සති 10ක්ම පූර්ණය වෙනවා. ඒකයි තේරුම් ගන්න. අනුස්සති 10ක්ම පූර්ණය වෙනවා. එහෙමනම් අපි තේරුම් ගන්න ඕන මේ රාගය, ද්වේෂය, මෝහය, විතරාගී, විතදේශී, විතමෝහි කරන්න හේවත් නිරෝධ කරන්න අපි භාවිතා කළා සතර කමඨහන් හේවත් ආනපාන සති සමාධි භාවනාව හේවත් සමත විපස්සනා. සමත විපස්සනා. ඒක නිසා මේ සමත විපස්සනා හේවත් මේ සතර කමඨහන් වඩයිද ඒකම තමා කායේ කායානුපස්සී විහෙරති කියලා කිව්වේ. අන්න සතර සතිපට්ඨානේ පළවෙනි අංගය. කායේ කායානුපස්සී විහෙරති. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කිව්වොත් ඔන්න දැන් ද්වේෂයක් උපදින්නයි එන්නේ. අන්න දැන් පජානාති වුණා. දැන් මොකද මම කරන්න ඕනේ? මෙත්තානුස්සතිය වඩනවා. අන්න සමතය. ඒ ගමන්ම මරණානුස්සතිය වඩනවා. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං මෙනෙහි කරනවා. ඔක කළා නම් නිවැරදිව කළා නම් ප්‍රායෝගිකව කළා නම් බුද්ධානුස්සතිය වැඩිලා තියෙන්න ඕන. අර අපි කියපු විදිහට අනිත් අනුස්සතිත් වැඩිලා තියෙන්න ඕන. එහෙමනම් අර ඇලෙන්න ගිය, උපාදානය කරගන්න ගිය, එහෙමත් නැත්නම් බිහිවෙන්න ගිය ආමිෂ සුවය දැන් නිරාමිෂ සුවයක් බවට පත් වෙනවා. ඒක තමයි. අර ආමිෂ වේදනාව නිරාමිෂ වේදනාවක් බවට පත් වෙනවා. ආමිෂ සුඛය සුඛ වේදනාව නිරාමිෂ සුඛ වේදනාවක් බවට පත් වෙනවා. ආමිෂ දුක්ඛ වේදනාව නිරාමිෂ දුක්ඛ වේදනාවක් බවට පත් වෙනවා. ආමිෂ අදුක්ඛම අසුඛ වේදනාව නිරාමිෂ අදුක්ඛම අසුඛ වේදනාවක් බවට පත් වෙනවා. අපි අර සමත විපස්සනා වඩනකොටම ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා කායේ කායානුපස්සී විහෙරති හෙවත් සමත විපස්සනා වඩනවා හෙවත් සතර කමඨහන් වඩනකොටම ආමිෂ වේදනාවක් උපදින්නේ නැහැ. නිරාමිෂ වේදනාවක් බවට ඒකපත් වෙනවා. ඒක නිසා කායේ කායානුපස්සී විහෙරති කාය කායනුපස්සනාව වඩනකොටම වේදනාසු වේදනානුපස්සී විහෙරති. අර ආමිෂ වේදනාව නිරාමිෂ වේදනාවක් බවට පත් වෙනවා. එහෙමත් නැත්නම් අපිරිසිදු වේදනාව පිරිසිදු වේදනාවක් බවට පත් වෙනවා. සමත විපස්සනා වඩනකොටම සතර කමඨහන් වඩනකොටම එතකොට රාගයේ ඉපදුනා නම් ඒක සරාගී සිතක් වෙනවා. ද්වේෂයේ ඉපදුනා නම් ඒක සදෝෂ සිතක් බවට පත් වෙනවා. මෝහයේ ඉපදුනා නම් ඒක සමෝහ සිතක් බවට පත් වෙනවා. ඒ කියන්නේ රාගයේ ඉපදුනා නම් රාගයෙන් පිරිච්ච සිතක් බවට පත් වෙනවා මේ මොහොතේ. ඒ අරමුණ තුල. ද්වේෂයෙන් පිරිච්ච සිතක් බවට පත් වෙනවා. මෝහයෙන් පිරිච්ච සිතක් බවට පත් වෙනවා. දැන් අපි එහෙම වෙන්න දෙන්නේ නැහැ. සමත විපස්සනා වැඩිම හෙවත් සතර කමඨහන් වැඩිම තුල අපි මොකද කරන්නේ? ඒ ඉස්සර සරාගී සිතක් වෙන්න ගිය සිත විතරාගී බවට පත් කරනවා. ඒකයි අපි කියන්නේ රාගය විතරාගී කරනවා, ද්වේෂය විතද්වේෂී කරනවා, මෝහය විතමෝහී කරනවා. එහෙමත් නැත්නම් සරාගී සිත විතරාගී කරනවා, සදෝෂ සිත විතද්වේෂී කරනවා, සමෝහ සිත උපදින්න ගිය සමෝහ සිත විතමෝහී කරනවා. අන්න ඒකට තමයි කිව්වේ චිත්තේ චිත්තානුපස්සී විහෙරති කියලා. මම මෙතනදී කිව්වේ 3යි. නමුත් තවත් 5ක් කාරණා 5ක් සමග මේ චිත්තේ චිත්තානුපස්සී විහෙරති කියන ක්‍රියාව සිද්ධ වෙනවා.
සිත සම්පූර්ණයෙන්ම පිරිසිදු සිතක් බවට පත් වෙනවා. ඉස්සර නම් අර සංඛාරයක් බිහි වෙන්න දෙනවා. රාග අරමුණක් හෝ ද්වේෂ අරමුණක් හෝ මෝහ අරමුණක් ඉපදුනා කියන්නෙම පංචස්කන්ධයක් බිහි කරගත්තා කියනම උපාදානය කරගත්තා කියන සංඛාරයක් බිහි කරගත්තා කියන එකමයි. සංඛාරයක් බිහි කරගත්තා කියන්නෙම අපි අධර්මයේ හැසිරුණා කියන එකයි. තුන්දොරින්ම සිතින් හෝ වචනයෙන් හෝ ක්‍රියාවෙන්. හැබැයි දැන් සමත විපස්සනා වැඩුවා නම් අපි දන්නවා. ඒ කියන්නේ කායේ කායානුපස්සී විහෙරති වැඩුවා නම් වේදනාව පිරිසිදු වෙනවා. සිත පිරිසිදු වෙනවා. එහෙමනම් අපි අධර්මයේ හැසිරෙන්නේ නැහැ. ඉස්සර නම් තීනි දුස්චරිතයේ හැසිරුණා. දැන් ඒක තීනි සුචරිතයේ බවට පත් වෙනවා. ඒක තේරුම් ගන්න. අන්න ඒකට තමයි කිව්වේ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියලා. අන්න එහෙමනම් මේ සතර සතිපට්ඨානය වැඩිම තුලින් පමණයි අර දස අකුසලෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. මොකද රාග අරමුණක් ඉපදුනා කියන්නේ අකුසලයක් බිහි වුණා. ද්වේෂ අරමුණක් බිහි වුණා කියන්නේ අකුසලයක් බිහි වුණා. මෝහ අරමුණක් බිහි වුණා කියන්නේ අකුසලයක් කළා කියන එක. එහෙමනම් දැන් අපි රාග අරමුණ, ද්වේෂ අරමුණ, මෝහ අරමුණක් උපදින්න දුන්නේ නැහැ. එහෙමනම් ඒ අරමුණ තුල දස අකුසලයෙන් එකක්වත් සිද්ධ වෙන්න දුන්නේ නැහැ. ඒකයි තීරුම් ගන්න. තුන්දොරින්ම කර්මය බිහි කරගත්තේ නැහැ. ඒකට කියනවා කුසලය කියලා. හැබැයි දැන් අපි තීරුම් ගන්න ඕන අපි මේ ක්‍රියාවලිය කළේ ඇයි? කොහොමද ඒක කළේ? අර හේතුඵල ධර්මයට අනුව. ඒ කියන්නේ හේතුඵල ධර්මය කියන මේ ධර්මතාවය තේරුම් අරගෙන මෙන්න මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වීම සඳහා තමයි මෙන්න මේ සතර කමඨහන් වැඩුවේ. සතර සතිපට්ඨානේ පූර්ණේ කරගත්තේ. එහෙමනම් ඒක කුසලයි. එහෙමත් නැත්නම් අපි කිව්වොත් මේ තුන්දොරින්ම කර්මය බිහි වෙන්න දෙන්නේ නැතිව දස අකුසලයෙන් මිදී නිදහස් වෙන්න ඕන. අකුසලයේ කියලා කියන්නේ කුණු අල්ල ගන්නවා. කුණු අල්ල ගන්නවා. දැන් අපි දස අකුසලයේ කියලා කිව්වොත් අපි මේ අතින් කුණු ගොඩවල් 10ක් අල්ලනවා. එතකොට අපේ මේ අත 10 ආකාරයකට අපිරිසිදු වෙනවා. දැන් මේ හේතුඵල ධර්මයේ තේරුම් අරගෙන මෙන්න මේ කුණු ගොඩවල් 10ක් අල්ලන එක නවත්තනවා. එතකොට දැන් මේ අත නිකම්ම පිරිසිදුයි. අත් 10ක් තියෙනවද? නැහැ. පිරිසිදුකම් 10ක් තියෙනවද? නැහැ. ඒකයි තීරුම් ගන්න ඕනේ. අපි දස අකුසලයක් කරපු බව ඇත්ත. හැබැයි ඒ 10ෙම මිදී නිදහස් වුණාම ඒකට කියනවා කුසලය කියලා. එහෙමත් නැත්නම් මේකටම තමයි කියන්නේ පටිවිරතෝ අර්ථය කියලා. පටිවිරතෝ අර්ථයෙන් දස අකුසලයෙන් මිදී නිදහස් වෙනවා නම් ඒකට කියනවා කුසලය කියලා. අකුසලය කියන්නේ කුණු අල්ල ගන්නවා. කුසලය කියන්නේ කුණු සලා හරිනවා. කුණු සලා හරිනවා. ඒකයි තීරුම් ගන්න. මොකද බුදුහාමුදුරන්ට කලින් කවුරුවක්වත් කුසලය කියන්නේ මොකද්ද කියලා නිවැරදිව තීරුම් අරන් හිටියේ නෑ. ඒකේ තීරුම තමයි අකුසලය කියන්නේ මොකද්ද කියලා නිවැරදිව තීරුම් අරගෙන හිටියේ නෑ. එහෙමනම් අපි තීරුම් ගන්න ඕන. ඔන්න දැන් අපි අරමුණක් අපි ගමුකෝ ද්වේෂ අරමුණ කියලා. ද්වේෂ අරමුණ උපදීගෙන එනකොට ඒක වීත ද්වේෂී කළා. අපි ද්වේෂී කරන්නේ කොහමද? සමත විපස්සනා භාවනා කළා. සමත විපස්සනා භාවනා කළා කියන්නේම නිවැරදිව යුගනද්දව ප්‍රායෝගිකව කළා නම් සතර සතිපට්ඨානය පරිපූර්ණ වෙනවා. දස අකුසලයෙන් ඒ අරමුණට දස අකුසලයෙන් මිදී නිදහස් වෙනවා. අන්න කුසලයේ වැඩෙනවා. ඒ වගේම එතන මෙන්න මේ
එක අරමුණ තුල සත්තිස් බෝධිපාක්ෂික ධර්මත් පූර්ණේ වෙනවා. ඒකේ තේරුම් ගන්න. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණේ වෙනවා. ඒකස අපි තේරුම් ගන්න ඕන අපි මේ දුක් පැවැත්ම පවත්වාගෙන යන්නේ එක අරමුණෙන් රාග අරමුණකින් ද්වේෂ අරමුණකින් මෝහ අරමුණකින්. එහෙමනම් ඒ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්නත් පුළුවන්. එන්නේ මේ උපදින්න එන රාග අරමුණක් විතරාගී කරනවා. ද්වේෂ අරමුණක් විත ද්වේෂී කරනවා. මෝහ අරමුණක් විත මෝහී කරනවා. ඒ මාර්ගය වෙනස් කරනවා. අපිරිසිදු වෙන්න ගියේ පිරිසිදු කරනවා. ඒකේ තේරුම් ගන්න ඕනේ. අන්න එහෙමනම් අපි රාග බැම්මෙන්, ද්වේෂ බැම්මෙන්, මෝහ බැම්මෙන් මිදී නිදහස් වෙනවා. ඒකේ තේරුම් ගන්න. එතකොට මේ සමත විපස්සනා භාවිතා කරනවා නම් සතර කමඨහන් භාවිතා කරනවා නම් සතර සතිපට්ඨානය පරිපූර්ණ වෙනවා. කුසලය පරිපූර්ණ වෙනවා. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම පරිපූර්ණ වෙනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මෙන්න මෙතන තමයි මෙන්න මේ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයත් වැඩෙන්නේ. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන සත්තිස් බෝධිපාක්ෂික ධර්ම තුලයි. එහෙනම් දැන් අපි බලමු. දැන් අපිට තේරුණා මේ රාග අරමුණක් හෝ ද්වේෂ අරමුණක් හෝ මෝහ අරමුණක් නිරෝධ කරනකොට නිරෝධ කරන්න නම් අපි ආනාපාන සති සමාධිය හේවත් සමත විපස්සනා වඩන්න ඕන. ඒ කිව්වේ සතර කමඨහන් වඩනවා. සතර කමඨහන් වඩනවා කියන්නේම අනුස්සති 4ක් වඩනකොට තව අනුස්සති 6ක් එක්ක 10ක් වැඩෙනවා. එහෙමත් නැත්නම් ඒකටම තමයි කිව්වේ සතර සතිපට්ඨානය වැඩෙනවා කියලා. එහෙමත් නැත්නම් සතර සතිපට්ඨානය වැඩෙනකොටම තමයි මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණේ වෙන්නේ. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම තුල තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙන්නේ. මේ අංග 8කින් යුත් මේ අංග 8 පූර්ණේ වෙනවා. අපි බලමු කොහොමද මේ අංග 8 පූර්ණේ වෙන්නේ කියලා. ඒ කියන්නේ මේ සතර කමඨහන් වඩන සුතවත් අරිය ශාවකයෙක් තුල කොහොමද මේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය අරියෝ අට්ටාංගිකෝ මග්ගෝ ක්‍රියාත්මක වෙන්නේ කියලා. ක්‍රියාත්මක වෙන්නේ කියලා. දැන් අපි ගමු උදාහරණයක් විදිහට ද්වේෂය ගමුකෝ. හරියට. ද්වේෂය. ඔන්න එහෙමනම් ද්වේෂයක් ස්පර්ශ ආයතන 6න් එකකට රූපයක් ස්පර්ශ වීම නිසා ඔන්න දැන් මට ද්වේෂ අරමුණක් උපදින්නයි එන්නේ කියලා පජානාති වුණා. වර්තමාන මොහොතේ තමාගේ සිතේ සිද්ධ වෙන්න යන වෙනස හඳුනාගත්තා. එහෙනම් දැනටම අර දවතානුසතිය සිද්ධ වෙනවා එතන. අන්න දැන් ද්වේෂ අරමුණක් කියලා හඳුනාගත්තා. දැන් මොකද කරන්න ඕනේ? මේකට මෙත්තානුස්සතිය වඩන්න ඕන. මෙත්තානුස්සතිය වඩපු ගම මරණානුස්සතිය වඩන්න ඕන. මරණානුස්සතිය වඩ. දෙක නිවැරදිව වැඩුවා නම් බුද්ධානුස්සතිය වැඩෙනවා. අපි අර කලින් කතා කරපු විදිහට බුද්ධානුස්සතිය වැඩෙනවා. දැන් අපි බලමු අපි ඇත්තටම උතන මෙත්තානුස්සතියයි මරණානුස්සතියයි වඩනවා කියන ක්‍රියාවලිය තුල මොකද ඇත්තටම වෙලා තියෙන්නේ? මොනවද අපි ඇත්තටම කරලා තියෙන්නේ? අපි වෑයමක් දරන්නලා තියෙනවා. වෑයමක් දරලා තියෙනවා. අර සිතේ උපදිමින් තියෙන ද්වේෂ අරමුණ, අර වේගය, වේදනාව, ආවේගය, චිත්තාවේගය මොකද අපි කරලා තියෙන්නේ? වෑයමක් දරලා ඒක සමතේකටපත් කරගෙන ඊට පස්සේ ඒක උදුරා දමලා තියෙනවා. ඒකට නම් වෑයමක් දරන්න ඕන. වෑයමක් දරන්න ඕන. ඒ කියන්නේ අපි මොකද කරන්න ඕනේ? ඇත්තටම වෑයමක් දරනවා කියලා.
මෙන්න මේකයි කරන්න ඕනේ. නූපන් අකුසලය කියන තාම ඉපදිලා නැහැ. නූපන් අකුසලය උපදින්න දෙන්නේ නැතිව වෑයමක් දරන්න ඕන. දැන් අපි එහෙම වෑයමක් දරුවට මොකද වෙන්නේ? ඒක උපදිනවා. උපදින්න එනවා. දැන් උපදිනවා. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? මේ උපන් අකුසලය මොකද කරන්න ඕනේ? ප්‍රහාණය කරන්න වෑයමක් දරන්න ඕන. ඒ කොහොමද දැන් මේ උපන් ද්වේෂය, ඉපදීගෙන එන ද්වේෂය ප්‍රහාණය කරන්නේ? ඒකට නම් නූපන් කුසලය උපදවා ගන්න වෑයමක් දරන්න ඕන. මොකද්ද නූපන් කුසලය? ද්වේෂ අරමුණට නම් මෛත්‍රී අරමුණ, මෙත්තානුස්සතිය, අන්න නූපන් කුසලය උපදවා ගන්න වෑයමක් දරන්න ඕන. මෙත්තානුස්සතිය උපදවා ගන්න වෑයමක් දරන්න ඕන. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං මෙනෙහි කරන්න වෑයමක් දරන්න ඕන. ඒකට කියනවා නූපන් කුසලය උපදවා ගන්න වෑයමක් දරන්න ඕන. අන්න දැන් එහෙනම් අපි ද්වේෂ අරමුණක් උපදින්නයි ආවේ. වෑයමක් දරලා මෙත්තානුස්සතිය වඩාගත්ත, වෑයමක් දරලා අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං මෙනෙහි කළා. ඒ වගේම ඒ කියන්නේ නූපන් අකුසලය උපදවා ගන්න වෑයමක් දරාගත්තා. දැන් මේ උපදවාගත්තු මෛත්‍රිය අපි එහෙම මොකද කරන්න ඕනේ? ඒක පුළුවන් තරම් භාවිතා කරන්න ඕනේ. අර අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං ඒක දිගින් දිගට භාවිතා කරන්න ඕන. එහෙනම් අපි ඔන්න ඔය ක්‍රියාකාරකම් 4 කරන්න වෑයමක් දරලා තියෙනවා. මොකද්ද ක්‍රියාකාරකම් 4? නූපන් අකුසලය උපදින්න දෙන්නේ නැතිව වෑයමක් දරන්න. ඒ වුණාට අකුසලයේ උපදිනවා. අපි දැන් ගත්තේ උදාහරණය ද්වේෂයනේ. එහෙනම් ඒ උපදින ද්වේෂය ප්‍රහාණය කරන්න වෑයමක් දරනවා. ඒක කරන්න නම් නූපන් කුසලය උපදවා ගන්න වෑයමක් දරන්න ඕන. ඊට පස්සේ උපදවාගත්තු කුසලය භාවිතා කරන්න ඕන. අන්න එහෙමනම් අපි අර උපදින්න ආපු ද්වේෂ අරමුණෙන් මිදී නිදහස් වෙනවා. ඒක උදුරා දමනවා සමත විපස්සනා වශයෙන්. එහෙනම් මේ ක්‍රියාකාරකම් 4 තුල මෙන්න මෙහෙම වෑයමක් දැරීම තුල මොකද වෙලා තියෙන්නේ? සතර සම්මප්‍රදාන පූර්ණය වෙනවා. සතර සම්මප්‍රදාන පූර්ණය වෙනවා. ඒ කියන්නේ අපි වඩමින් ඉන්නේ මොකද්ද? සතර සතිපට්ඨානය. ඒකයි තේරුම් ගන්න ඕන. සතර සතිපට්ඨානයයි. ඒකට අපි අර වෑයමක් දරලා තියෙනවා. එහෙමනම් ඡන්ද, ඒකට කැමැත්තක් ඉපදලා තිනවා. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශන. සතර ඉර්ධිපාද ඒ තුලම ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒකයි තේරුම් ගන්න ඕන. ඒක නිසා අපි මේ ද්වේෂ අරමුණ උදුරා දෙමුවා. ඒ කියන්නේ මිච්ඡා සංකප්පයක් සම්මා සංකප්පයක් බවට පත් කළා. සම්මා අපි දන්නවනේ සන් කියන්නේ රාගය, ද්වේෂය, මෝහය. මා කියන්නේ මිදී නිදහස් වෙනවා. සම්මා. එහෙමනම් ඒ උපදින්න ආපු මිච්ඡා සංකප්පය අපි උදුරා දැමුවා. ඒක සම්මා සංකප්පයක් බවට පත් කළා. එහෙමනම් ඒ අපි සමත විපස්සනා වශයෙන් අර මෙත්තානුස්සතියයි මරණානුස්සතියයි වැඩුවා කියන්නේම අපි ඒ තුල වෑයමක් දරලා තියෙනවා. මොනකටද වෑයමක් දරලා තියෙන්නේ? මේ උපදින්න එන රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, සන් වලින් මිදී නිදහස් වෙන්න. ඒක සම්මා වායාම. ඒක නිසා සම්මා වායාම කියලා කියන්නේ මෙන්න මේ උපදින්න එන රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් වෙන්න වෑයමක් දරයිද? ඒක තමයි සම්මා වායාම. සම්මා වායාම. ඒ කියන්නේ මම අර උපදින්න ආපු
ද්වේෂ අරමුණට මෙත්තානුස්සතිය වඩලා අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං මෙනෙහි කළා කියන්නේ මරණානුස්සතිය වැඩුවා කියන්නේම මා තුල දැනටමත් අර සම්මා සති ක්‍රියාත්මක වෙලාද නැද්ද? ඒ කියන්නේ හේතුඵල ධර්මයට බහාගලපා බලා ණය විනයට සසඳා බලා කටයුතු කරලාද නැද්ද? දැනටමත් කටයුතු කරලා. එහෙනම් සම්මා සති එතන ක්‍රියාත්මක වෙලා තියෙනවා. එහෙනම් ඒ ඔක්කොටම මුල්ුණේ මොකද්ද? අපි තුල තිබිච්ච දැක්ම. මොකද්ද දැක්ම? මේ රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් විය හැකි. මේ රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් විය යුතුයි කියන දැක්ම. මේ සමුදය නිරෝධ කළ හැකි, සමුදය නිරෝධ කළ යුතුයි කියන දැක්ම. ඒකට කියනවා සම්මා දිට්ඨි පුබ්බංගම. සම්මා දිට්ඨි පුබ්බංගම. එහෙමනම් අපි තුල ඒ දැක්ම ක්‍රියාත්මක වුණා කියන්නේම ඒ දැක්ම පවත්වා ගන්නත් අපි තුල වෑයමක් ක්‍රියාත්මක වෙලා. ඒ කියන්නේ එතනත් එහෙනම් සම්මා සති ක්‍රියාත්මක වෙලා. අපි දැන් මේ කතා කරන්නේ එක අරමුණක් ගැන. අර උපදින්න ආපු ද්වේෂ අරමුණ ගැනයි ඈ. ඒක නිරෝධ කෙරුවා කියන ක්‍රියාවලිය තුල සිද්ධ වෙන දේ ගැනයි. එතකොට මෙන්න මේ ද්වේෂ අරමුණ අපි මේ විදියට සමත විපස්සනා වැඩුවා නම් අන්න දැන් සිත පිරිසිදු වෙනවා. එහෙමනම් ඒ උපදින්න ආපු ද්වේෂ අරමුණ හේතුව මුල් කොටගෙන සිතින් කර්මය බිහිවෙන්න දුන්නේ නැහැ. සිතින් කරන අකුසල් තුනෙන් එකක්වත් සිද්ධ වෙන්න දුන්නේ නැහැ. සිත පිරිසිදු කරගත්තා. මනසාචේ ප්‍රසන්නේන. අර ප්‍රභවයේ වෙන්න ගිය ද්වේෂය මෙතනදී අයින් කළා. මනසාචේ ප්‍රසන්න. එහෙනම් දැන් භාසතිවා කරෝතිවා. එහෙනම් උපදින්න ආපු ද්වේෂ අරමුණ සමත විපස්සනා වල උදුරා දැමුවා නම් දැන් ඒ අරමුණ මුල් කරගෙන වචනේ අපිරිසිදු වෙනවද? නැහැ. නැහැ. හැබැයි මේක ක්‍රියාව කළේ නැත්තම් වචනේ අපිරිසිදු වෙන්න පුළුවන්. එහෙමනම් අපි තුල දැන් සම්මා වාචා අර වචනයෙන් කරන අකුසල් හතර කරන්නේ නැහැ. සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් සම්මා වාචා ක්‍රියාත්මක වෙනවා. අර මිච්ඡා වාචා වලින් මුසාවාදා, පරුසා වාචා, පිසුනා වාචා, සම්පප්පලා වලින් මිදී නිදහස් වෙනවා. මෙතන අපි කතා කළේ ද්වේෂ අරමුණක් ගැනයි. ඒක නිසා ව්‍යාපාද කියන එකෙන් මිදී නිදහස් වෙනවා. රාග අරමුණක් නම් අභිඥා. මෝහ අරමුණක් නම් මිත්‍යා දිට්ඨිය. විහෙසාවෙන් මිදී නිදහස් වෙනවා. සම්මා වාචා. එහෙමනම් දැන් අපි මේ සම්මා වාචා ක්‍රියාත්මක වෙනවා කියන්නේම ඒකට වෑයමක් අපි තුල ක්‍රියාත්මක වෙනවා. සම්මා වායාමත් එතන ක්‍රියාත්මක වෙනවා. එහෙනම් එතනත් සම්මා සති ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ඒකටත් මුල්ුණේ මොකද්ද? සම්මා දිට්ඨි පුබ්බංගම. අන්න එහෙනම් දැන් වචනෙන් සිද්ධ වෙන අකුසල හතරෙන් ඒ අරමුණ මුල් කොටගෙන සිද්ධ වෙන්නේ නැහැ. ඒ උපදින්න ආපු ද්වේෂ අරමුණ නිරෝධ කළා. එහෙනම් දැන් මනසාචේ ප්‍රසන්නේන භාසතිවා කරෝතිවා. එහෙනම් දැන් අපි කයෙන් කරන අකුසල් තුනෙන් එකක්වත් කරයිද? නැහැ. සිද්ධ වෙන්නේ. අන්න එහෙනම් දැන් තුන් දොරින්ම කර්මය බිහි වෙන්න දුන්නේ. අර උපදින්න ආපු ද්වේෂ අරමුණ නිරෝධ කිරීම තුල ඒ අරමුණ මුල් කොටගෙන තුන් දොරින්ම කර්මය බිහි වෙන්න දුන්නේ නැහැ. අපි එහෙනම් ඒ අරමුණෙන් දස අකුසලයෙන් මිදී නිදහස් වුණා. ඒකයි තීරුම් ගන්න ඕන. සම්මා කම්ම අන්ත. තුන් දොරින්ම කර්මය බිහි වෙන්න දුන්නේ.
කම්ම අන්ත. එහෙනම් ඒ අපි ශරීරයෙන් කරන, ශරීර කූඩුවෙන් කරන ඒ අකුසල් තුන ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ. එහෙනම් එතනත් වෑයමක්, ඒක නොකිරීමට වෑයමක් ක්‍රියාත්මක වෙනවද නැද්ද? වෙනවා. එහෙනම් එතනත් සම්මා සති ක්‍රියාත්මක වෙනවද නැද්ද? ක්‍රියාත්මක වෙලා. එහෙනම් ඒකටත් මුල් වුණේ මොකද්ද? සම්මා දිට්ඨි පුබ්බංගම. ඒකයි තේරුම් ගන්න ඕන. ඒ වගේම දැන් අපි තේරුම් ගන්න ඕන මෙන්න මේ තුන්දොරින්ම කර්මයේ බිහි වෙන්න දෙන්නේ නැහැ කියන එකේ තේරුම අපි තුල මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ? ඉන්ද්‍රිය සංවරය ක්‍රියාත්මක වෙලා වෙනවා. ඉන්ද්‍රිය සංවර සීලය. ඉන්ද්‍රිය සංවර සීලය. ඒ වගේම මේ සුත්තවත් ආර්ය ශාවකයා මොකද කරන්නේ? ප්‍රත්‍ය සංවර සීලෙත් පිළිටනවා. ඔහු ප්‍රත්‍ය භාවිතා කරනවා. ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් භාවිතා කරලා අර පින් අනුමෝදන් කරලා ණයෙන් නිදී මිදහස් වෙනවා. ඒ වගේම ඔහු තුල ප්‍රාතිමොක්ඛ සංවරය. ඔහු තුල කුඩා හෝ වරදක් සිද්ධ වෙනවා නම් ඒක ආපහු නොකිරීමට ඔහු අදිෂ්ඨාන කරගන්නවා. කමා කරගන්නවා. ඔහු තුල ප්‍රාතිමොක්ඛ සංවරයත් ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ තුනේ එකතුව වශයෙන් ඔහු මේ පැවැත්මෙන් සම්පූර්ණයෙන්ම මිදී නිදහස් වෙන්න, මේ ණය ගනුදෙනුවෙන් සම්පූර්ණයෙන්ම මිදී නිදහස් වෙන්න කටයුතු කරනවා. අර පැවැත්ම පවත්වාගෙන යෑම සම්පූර්ණයෙන්ම නවත්වන්න කටයුතු කරනවා. ඔහු තුල මේ තුනේ එකතුව වශයෙන් ආජීවක පාරිශුද්ධ සීලය ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ සතර සංවර සීලය ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ එහෙමනම් සම්මා ආජීව ක්‍රියාත්මක වෙනවා. මේ පැවැත්ම අත්හරින්න පවත්තිතං අපපතිවත්තියං කරන්න ඔහු ක්‍රියා කරනවා. එහෙනම් ඒ තුලත් සම්මා වායාම දැනටමත් ක්‍රියාත්මක වුණා. සම්මා සතිත් ක්‍රියාත්මක වුණා. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා අපි මෙතන කතා කළේ ද්වේෂ අරමුණක්. ඔය විදිහටම තමයි රාග අරමුණක් වුණත්, මෝහ අරමුණක් වුණත්. ඒක නිරෝධ කරනකොට සමත විපස්සනා වඩලා මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා කියන්නේම අපි දැන් කතා කළේ ද්වේෂ අරමුණක් නිරෝධ කිරීම පිළිබඳවනේ. එහෙනම් මේ ක්‍රියාවලිය කළා කියන්නේම සිද්ධ වුණා කියන්නේම ඔහු තුල මෙන්න මේකට මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් වෙන්න චිත්ත ඒකාග්‍රතාවයක් ක්‍රියාත්මක වෙලා. ඒකට කියනවා සම්මා සමාධි. සම්මා සමාධි. ඔහු සමාධිගත වෙලා ඉන්නේ මොනාටද? මේ උපදින්න එන රාගය, ද්වේෂය, මෝහය උදුරා දමන්න. මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සදහටම මිදී නිදහස් වෙන්න. ඔහු සමාධිගත වෙලා ඉන්නේ චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙනයි. මොකද්ද? ඒකටත් මුල් වෙන්න මොකද්ද? ඔහුගේ දැක්ම. මොකද්ද ඔහුගේ දැක්ම? මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සදහටම මිදී නිදහස් විය යුතුයි. මිදී නිදහස් විය හැකි. මේ රාගය, ද්වේෂය, මෝහයවත් මේ සමුදය නිරෝධ කළ හැකි. සමුදය නිරෝධ කළ යුතුයි කියන දැක්ම. අන්න එහෙනම් දැන් අංග 8ක් පරිපූර්ණ වෙනවා. එක අරමුණක් නිරෝධ කරනකොට මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒක නිසා මේ 8ක් පූර්ණය වුණා කියන්නේම මොකද වෙන්නේ? 9 වෙනි අංගයත් පූර්ණේ වෙනවා. මොකද්ද 9 වෙනි අංගය? සම්මා ඥාන. සම්මා ඥාන. 9 වෙනි අංගය පූර්ණේ වෙනවා කියන්නේම මොකද්ද පූර්ණේ වෙන්නේ? 10 වෙනි අංගයත් පූර්ණ වෙනවා. මොකද්ද ඒක? සම්මා විමුක්ති. සම්මා විමුක්ති. සම්මා විමුක්ති. ඒ කියන්නේ රාගක්ඛයෝ, දෝසක්ඛයෝ, මෝහක්ඛයෝ.
පූර්ණේ වෙනවා. රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බාන. ඒකයි තේරුම් ගන්න. අන්න එහෙනම් අපි දැක්කා සුතවත් ආර්ය ශාවකයෙක් තුල මේ සතර කමඨහන් වැඩිම තුල මේ එක හෝ අරමුණක් නිරෝධ කිරීම තුල සමත විපස්සනා වඩලා උදුරා දැමීම තුල සිද්ධ වෙන ක්‍රියාවලිය. මේ ක්‍රියාවලිය සිද්ධ වුණා කියන්නේම අර පංච ඉන්ද්‍රිය බලගැන්වෙනවා. පංච බල ගැන්වෙනවා. අපි කතා කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය, අරියෝ අට්ටාංගිකෝ මග්ගෝ, අන්න ඒක පූර්ණය වෙනවා. මේවා පූර්ණය වෙනවා කියන එකේ තේරුම තමයි සත්‍ය බොජ්ජංග පූර්ණය වෙනවා. ඒ කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම පූර්ණය වෙනවා. අපි අර එක එක රාගයෙන්, එක එක ද්වේෂයෙන්, එක එක මෝහයෙන් බැඳිලා එක එක අරමුණෙන්, ඒ රාග දේශ අරමුණෙන්, රාග දේශ මොහ අරමුණෙන් සංකාර කරලා කර්මයේ බිහි කරගෙන දුකක් නිර්මාණය කරගත්තා වගේම දැන් ඒ එක එක රාග අරමුණ, ද්වේෂ අරමුණ, මෝහ අරමුණ නිරෝධ කිරීම තුළ මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. සමත විපස්සනා වඩනවා, ඒ කියන්නේ ආනාපාන සති සමාධිය වඩනවා, ඒ කියන්නේ සතර කමඨහන් වඩනවා, ඒ කියන්නේ එතන සිද්ධ වෙනවා සතර සතිපට්ඨානය පූර්ණය වෙනවා, කුසලයේ පූර්ණය වෙනවා, ආර්ය අෂ්ටාංග මාර්ගය පූර්ණය වෙනවා, සත්‍ය බොජ්ජංග පූර්ණය වෙනවා, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය වෙනවා. එක නිරෝධ කරන අරමුණට. ඒකයි තේරුම් ගන්න ඕනේ. මේකට බුදුහාඳුරු කියන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව. මේක පටිපදාවක්, ප්‍රතිපදාවක්. ඒක දිගින් දිගට භාවිතා කරන්න ඕන. භාවිතා බහුලීකතා. ඒකයි තේරුම් ගන්න. අන්න එහෙනම් අපි දැක්කා මේක අරමුණක්, රාග අරමුණක් හෝ ද්වේෂ අරමුණක් හෝ මෝහ අරමුණක් නිරෝධ කිරීම තුල සිද්ධ වෙන ක්‍රියාවලිය, සිත පිරිසිදු වෙන පැත්තට සිද්ධ වෙන ක්‍රියාවලිය. ඒ වගේම මෙතනදී අපි තේරුම් ගන්න ඕන මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා කියන්නේම බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන පංචශීල ප්‍රතිපදාව පූර්ණේ වෙනවා. පංචශීල ප්‍රතිපදාවක් තියෙනවා බුදුහාමුදුරුවෝ දේශනා කරලා. ඒක පූර්ණේ වෙනවා. මොකක්ද මේ පහ? සංවර සීලය, චේතනා සීලය, ප්‍රහාණ සීලය, වේරමණී සීලය, අවිතීක්කම සීලය. පංචශීල ප්‍රතිපදාවම පූර්ණය වෙනවා. අපිට කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයක්. අර රාග අරමුණ හෝ ද්වේෂ අරමුණ හෝ මෝහ අරමුණ හඳුනා ගන්න ඕන. ඊට පස්සේ සමතක විපස්සනා නිවැරදිව ප්‍රායෝගිකව යුගනද්දව වඩන්න ඕන. ඒක කරනවා නම් මෙන්න මේ පිරිසිදු වීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට අපි කිව්වා මෙන්න මෙහෙම පංචස්කන්ධයක් උපාදානය කරගෙන දුකක් නිර්මාණය කරගන්නව නම් ඒකට කිව්වා කර්ම චක්‍රය. අපි දැන් මේ විග්‍රහ කළ ආකාරයට රාග දේශ මොහ අරමුණ නිරෝධ කරනවා නම් අන්න ඒකට කිව්වා ධර්ම චක්‍රය කියලා. එහෙමත් නැත්නම් ඒක තමයි අපි කියලා තියෙන්නේ, බුදුහාර දේශනා කරලා තියෙන්නේ මේ දුක නිර්මාණය කරගන්නවා. ඇයි දුක නිර්මාණය කරගන්නේ? මොනවා මුල් කරගෙනද? අවිද්‍යාව මුල් කරගෙන. මොකක්ද අවිද්‍යාව කියන්නේ? දුක්ඛ අඥාන. දුක්ඛ අඥාන. දුකක් කියලා එකක් තියෙනවා කියලා දන්නේ නැහැ. දුක්ඛ අඥාන, දුක්ඛ සමුදය අඥාන, දුක්ඛ නිරෝධ අඥාන, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥාන. මේක තමයි අවිද්‍යාව. ඒක නිසා මේ අවිද්‍යාව මුල් කරගෙන මම මොකද කරන්නේ? මේ අසුතවත් පු탁ජනයා අවිද්‍යාව මුල් කරගෙන මෙන්න මේ රාග දේශ අරමුණු බිහි කර ගන්නවා. අවිද්‍යාව පත්‍ය සංකාර. අවිද්‍යාව පත්‍ය සංකාර. ඒ සංකාරය බිහි වෙනකොට මොකද වෙන්නේ එහෙනම්? විකෘති ඥාන ශක්තියක් බිහි වෙනවා. සංකාර පත්‍ය විඥාන. එහෙනම් ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට මොකද වෙන්නේ?
නාම කොටසයි රූප කොටසයි එකතු කර ගැනීමක් සිද්ධ වෙනවා. එහෙනම් විඥානපච්චය නාම රූප. ඔය ක්‍රියාවලිය වෙන්න පුළුවන් ද අපේ ස්පර්ශ ආයතන 6 ආයතන විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැතුව කුණු එකතු කරගන්න ක්‍රියාත්මක වෙන්නේ නැතුව? එහෙනම් සලආයතන විදිහට ක්‍රියාත්මක වෙන්න ඕන. ආයතන විදිහට ක්‍රියාත්මක වෙන්න ඕන. නාම රූප පත්‍ය සලආයතන. ඒ වගේම පස්ස ස්පර්ශ ආයතන වලට පස්ස වෙන්න ඕන. සංඛාර සිතක් නම් පස්ස නෙමේ ඒක සම්පස්ස වෙනවා. සංපස්ස වෙනවා. සම්පස්ස වුණාම මොකද වෙන්නේ? පස්සපච්චය වේදනා. සම්පස්සජා වේදනා. ආමිෂ වේදනාවක් ජනිත කරනවා. ඒ වේදනාවට මොකද වෙන්නේ? තණ්හාවක් ඇති වෙනවා. තව තව විඳින්න බැඳෙනවා. තැනකට හා වෙනවා. ඒක උපාදානය කරගන්න. ඒකයි තේරුම් ගන්න ඕනේ. උපාදානය කරගන්න. උපාදාන පත්‍ය භවෝ. රාග භවෝ, දෝෂ භවෝ, මෝහ භවෝ. එහෙමත් නැත්නම් කාම භවෝ, රූප භවෝ, අරූප භවෝ. භවපච්චය ජාති. ජාති. එහෙනම් මේ රාග අරමුණ, දේශ අරමුණ හෝ මෝහ අරමුණ අන්න උපද්දවන තැනට ආවා. දැන් ඉපදුනා නම් ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. ඕක තමයි දුක. ඒකේ තේරුම් ගන්න. ඒක නිසා අවිද්‍යාව මුල් කොටගෙන ස්පර්ශ ආයතන 6න් එකකට රූපයක් ස්පර්ශ වීම නිසා මෙන්න මේ රාග අරමුණක්, ද්වේෂ අරමුණක්, මෝහ අරමුණක් බිහි කිරීම නිසා සංඛාරයක් කිරීම හේවත් මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය බිහි කර ගැනීම හේවත් සංඛාරය බිහි කර ගැනීම හේවත් උපාදානයක් කර ගැනීම හේවත් අකුසලයක් කිරීම හේවත් තුල කර්මය බිහි කරගන්නවා. ඒකෙන් අන්න අර දුක් පැවැත්මක් නිර්මාණය කරගන්නවා. එක අරමුණකින්. අන්න ඒක තමයි විග්‍රහ කරලා තියෙන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පත්‍ය පස්ස, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව. භව පත්‍ය ජාති, ජරා, මරණ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවಂತಿ. එහෙමත් නැත්නම් උපාදාන පත්‍ය භවෝ, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. මේක කර්ම චක්‍රය කියලා කිව්වාට මේක තමයි දුක්ඛ චක්‍රය. දුක් පැවැත්ම පවත්වාගෙන යන ක්‍රමය. ඒකේ තේරුම් ගන්න. හැබැයි දැන් සුත්තවත් ආර්ය ශාවකයා මොකද කරන්නේ? මේ උපදින්න එන රාග අරමුණ විතරාගී කරනවා, විත දේශී කරනවා, මෝහ විත මොහි කරනවා. රාගේ දේශේ මොහේ විතරාගී විත දේශී විත මොහි කරනවා. එහෙනම් දැන් ඔහු තුල අර ඉස්සර ක්‍රියාත්මක වෙච්ච අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සතර කමඨහන් වඩලා මේ රාගයේ ද්වේෂයේ මොහය විතරාගී විත දේශී විත මොහි කරනවා. අපි දැක්කනේ ඒ රාගය විතරාගී කරනකොට, දේශය විත ද්වේෂී කරනකොට, මෝහය විත මොහි කරනකොට, සමත විපස්සනා වඩනකොට, සතර කමඨහන් වඩනකොට සතර සතිපට්ඨානෙ පූර්ණ වෙනවා, ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණ වෙනවා, සත්‍තිස් බෝධිපාක්ෂික පරම පූර්ණ වෙනවා. එහෙනම් ඒ ක්‍රියාවලිය කොහොමද විග්‍රහ කරන්නේ? ඒකට තමයි කිව්වේ කුසල මූල පටිච්ච සමුප්පාදේ කියලා. මේක මේ දුක පවත්වාගෙන යනක, පැවැත්ම පවත්වාගෙන යනක අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදේ. ඒකට මුල් වෙලා තින්නේ අවිද්‍යාව. දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධෝ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං. හැබැයි දැන් මේ සුත්තවත් ආර්ය ශාවකයා ඒ රාගයේ ද්වේෂයේ මෝහය විතරාගී විත ද්වේෂී විත මොහි කරනවා. අන්න ඒ ක්‍රියාවලිය විග්‍රහ කරලා තින්නේ කොහොමද? ඒකට කියනවා කුසල මූල පටිච්ච සමුප්පාදේ කියලා. එතකොට කුසල මූල සංකාර, ඒ කියන්නේ විසංකාර කියන එකයි. විසංකාර. කුසල මූල සංකාර පත්‍ය කුසල මූල විඥාන. ඒ කියන්නේ පඤ්ඤා කියන එකයි. මොකද ඉස්සරහට තියෙන කුසල මූල අවිද්‍යා මූල නෙමෙයි. එහෙමනම් දැන් විසංකාරයක් කරන්නේ
විකෘති ඥානයක් උපදවන්නේ පිරිසිදු ඥානයක් උපදවන්නේ ප්‍රඥාවක් උපදවන්නේ අර රූප උපාදානය කරගත්තේ නැහැ නාම රූප එකතුවක් සිද්ධ වෙන්න දෙන්නේ නැහැ රූප නිරෝධ කළා අපි දන්නවනේ අර ආහාර සමුදය රූප සමුදය ආහාර නිරෝධෝ රූප නිරෝධ දැන් එහෙනම් රූප නිරෝධ කළා විඥාණයට ආහාර දුන්නේ එහෙනම් දැන් එතන තියෙන්නේ නාම කොටස පමණයි විඥානපච්චය නාම ඒ වගේම අපි සමුදය නිරෝධ කළා කියන්නේ අපේ ස්පර්ශ ආයතන 6 ආයතන 6ක් හෙවත් සලායතන විදිහට ක්‍රියාත්මක වෙන්න දුන්නේ නෑ අපි දැන් ඒවා ඉන්ද්‍රිය විදිහට භාවිතා කළා ඉන්ද්‍රියක් බවට පත් කරගත්තා ඒවට කියනවා චට්ඨායතන කියලා එහෙනම් නාමපච්චය චට්ඨායතන පස්ස වුණා හැබැයි සම්පස්ස නෙමෙයි ඒකයි තේරුම් ගන්න ඒ ක්‍රියාවලිය සම්පස්ස බිහි වෙන්න දුන්නේ ඒ වගේම ආමිෂ වේදනාවක් උපදින්නයි ගියේ ඒක නිරෝධ කළා කියන ආමිෂය නිරාමිෂ වේදනාවක් බවට පත් වුණා ඉස්සරන වේදනාවට මොකද උනේ තණ්හාවක් ඇති වුණා දැන් වේදනාව නිරාමිෂ වුණා නම් ආමිෂ වේදනාව නිරාමිෂ වුණා නම් තණ්හාවක් උපදින්නේ නැහැ තැනකට හා වුණේ නැහැ එහෙනම් එතන සිතේ පිරිසිදු ස්වභාවයක් ඇති වෙනවා ඒකට කියනවා පසාදෝ කියලා වේදනාපච්චය පසාදෝ ඉස්සර නම් උපාදානයක් සිද්ධ කරගත්තා දැන් උපාදානයක් සිද්ධ වෙන්නේ නැහැ එහෙනම් මේ සිතේ පිරිසිදු ස්වභාවයක් තමයි පවතින ඒකට කියනවා අධිමොක්ඛෝ කියලා ඉස්සර උපාදානපච්චය භවෝ කාම භවෝ රූප භවෝ අරූප භවෝ දැන් එහෙම එකක් සිද්ධ වෙන්නේ දැන් එන මොන භවෝද දැන් බුද්ධ භවෝ බුද්ධ භව උදුරාදමන බීජ ඒ කියන්නේ අපි මොනවාද දැන් ඉපැද්දුවේ ඉස්සර නම් ඉපැද්දුවේ රාගය ද්වේෂය මෝහය රාගය ද්වේෂය මෝහය ඉපැද්දුවීම නිසා තමයි අර කාම භවෝ රූප භවෝ අරූප භවෝ බිහි කළේ හැබැයි දැන් අපි උපද්දවන්නේ මෛත්‍රිය අසුභය අනිච්චං දුක්ඛං විපරිණාම ධම්ම ඒකයි තේරුම් ගන්න ඕනේ ඒවට කියනවා බුද්ධ භවෝ කියලා බුද්ධ භව භවපච්චය ඉස්සල්ලා නම් භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස දැන් භවපච්චය ජාති මොනවාද අපි බිහි කළේ ඉස්සර නම් රාගය ද්වේෂය මෝහය සමුදය බිහි කළා සම්බන්ධයක් ඇති කරගත්තා අනුසය බිහි කළා දැන් මොනවාද බිහි කළේ අර මෛත්‍රී අරමුණ බිහි කළා අසුභ අරමුණ බිහි කළා අනිච්චං දුක්ඛ විපරිණාම ධම්ම බිහි කළා එහෙමනම් ඒ ඉපදිච්ච අසුභ අරමුණත් මෛත්‍රී අරමුණත් අනිච්චං දුක්ඛ විපරිණාම ධම්මං කියන අරමුණත් ඒ පිරිසිදු අරමුණුත් ඉපදුනා නම් මොකද වෙන්නේ වැය වෙලා නැති වෙලා යනවා එහෙමනම් ජාතිපච්චය ජරා මරණ ජාතිපච්චය ජරා මරණ දැන් මොනවාද අපිට නැත්තේ සමුදය නිරෝධ කළා කියන මොනවාද නැති වෙලා තින්නේ අපිට දුක්ඛ දුක්ඛ නැහැ දෝමනස්සත් නැහැ ශෝකත් නැහැ පරිදේවත් නැහැ ඒක නිසායි බුදුහාමුදුරුවෝ සතර සතිපට්ඨාන ආරම්භයේදී කියන්නේ මෙන්න මේ සතර සතිපට්ඨානය වඩනවා නම් මොනවාද උදා කරගන්න පුළුවන් ප්‍රතිඵල ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විමුක්තිය ශෝක පරිදේවානං සමතික්කමාය ශෝක පරිදේව සමතය ඉක්මවා ගොස් මිදී නිදහස් වෙන්න පුළුවන් සමුදය නිරෝධ කළා නම් ශෝක පරිදේව නැහැ දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය මේ දුක් දොම්නස් තමාගේ කරගෙන මාගේ කරගෙන ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය සමුදය නිරෝධ කළා නම් දුක්ඛ නැහැ දෝමනස්ස නැහැ ශෝක නැහැ පරිදේව නැහැ එහෙමනම්
ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ච කිරියාය පූර්ණේ වෙනවා. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා අරක අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදය දුක බිහි කරගන්නා ක්‍රමවේදය. අවිද්‍යාව නිසා දුක බිහි කරගන්නා ක්‍රමවේදය. හැබැයි දැන් මේ සුතවත් ආර්ය ශාවකයා සමුදය නිරෝධ කරන ආර්ය ශාවකයා අවිද්‍යාව මුල් කොටගෙන නෙමෙයි කුසලය මුල් කොටගෙන ඔහු සමුදය නිරෝධ කරනවා. අන්නේ ක්‍රියාවලිය ධර්ම චක්‍රය විග්‍රහ කරලා තියෙන්නේ මෙන්න මේ විදිහටයි. ඒක නිසා භවපච්චයා අතන ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ එහෙමත් නැත්නම් ඒකටමයි කිව්වේ භවපච්චය ජාතිපච්චය ජරා මරණ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධ සමුදයෝ හෝති. හැබැයි දැන් මෙතන කුසල මූල සංකාරපච්චය විඥානපච්චය නාමපච්චය චට්ඨායතන පච්චය පස්සපච්චය වේදනාපච්චය පසාදෝපච්චය අදිමොක්ඛෝ පච්චය භවපච්චය ජාතිපච්චය ජරා මරණ දුක්ඛ දෝමනස ශෝක පරිදේව උපායාස නැහැ. ඒකට කියනවා ඒව මේ තේසං ධම්මානං සමුදයෝ හෝති. අන්න දුකින් මිදී නිදහස් වෙන මාර්ගය විග්‍රහ කළා. යමෙක් සමුදය නිරෝධ කරයිද අන්නේ මාර්ගයේ දුකින් මිදී නිදහස් වෙන මාර්ගය විග්‍රහ කළා. ඒකට කියනවා කුසල මූල පටිච්ච සමුප්පාදය කියලා. ඔන්න දැන් අපි තේරුම් ගත්තා එහෙනම්. මෙන්න කර්ම චක්‍රය, එහෙමත් නැත්නම් දුක පවත්වාගෙන යන චක්‍රය. ඒකට කිව්වා අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදය කියලා. මෙන්න දුකින් මිදී නිදහස් වෙන මාර්ගය ධර්ම චක්‍රය, ධර්ම මාර්ගය, මේක කර්ම මාර්ගය, මේක ධර්ම මාර්ගය. ඒක නිසා යමෙක් සමුදය නිරෝධ කරයිද මෙන්න මේ ක්‍රියාවලිය තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදයයි කුසල මූල පටිච්ච සමුප්පාදයයි මෙන්න මේ ආකාරයට නොඑක් විදිහට විග්‍රහ කරලා තියෙනවා. කොහොම විග්‍රහ කරලා තිබුණත් විග්‍රහ කරලා තියෙන්නේ සමුදය බිහිවීමත් සමුදය නිරෝධ කිරීමත් තමයි. එතකොට බුදුහාර විග්‍රහ කරලා තියෙනවා මෙන්න මෙහෙම. උප්පාදෝ පවත්තම් පවත්ත නිමිත්තං නිමිත්තං ආයුහන ආයුහන පටිසන්ධි ගති නිබ්බත්ති උපප්පත්ති ජාති ජරා ව්‍යාධි මරණ ශෝකෝ පරිදේව උපායාස. අන්න දුක් පැවැත්ම පවත්වාගෙන යන ආකාරය. ඒ වගේම කුසල මූල පටිච්චසමුප්පාදේ. ඒකේ අනිත් පැත්ත විග්‍රහ කරලා තියෙනවා මෙන්න මෙහෙම විදිහට. මෙතන නම් උප්පාදෝ. ඒ කියන්නේ අර චක්කුන් උදාහරණයක් විදිහට ස්පර්ශ ආයතනයකට රූපයක් ස්පර්ශ වීම නිසා උපදිනවා. චක්කුංච පටිච්ච රූපේච ඉපදීම නිසා මොකද වෙන්නේ? උප්පාදෝ ඉපදුනා නම් මොකක්ද ඒක? ඒක සංකාරයක්. උප්පාදෝ සංකාර. එහෙනම් උපදින්න දුන්නේ නැත්තම් ඒකට කියනවා අපි අනුප්පාදෝ කියලා. එහෙනම් අනුප්පාදෝ නම් අනුප්පාදෝ නිබ්බානಂತಿ. උප්පාදෝ නම් සංකාරා අනුප්පාදෝ නම් නිබ්බානಂತಿ. මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. ඒ වගේම උප්පාදෝ නම් දුක්ඛාන්ති. දුක උදා වෙනවා. ඒ වගේම උප්පාදෝ නම් භය බිහි වෙනවා. උප්පාදෝ භයන්ති. පංචස්කන්ධය බිහි කරගත්තා නම් ඒක ආමිෂයක්. ආමිෂ වේදනාවක් විඳිනවා. එහෙනම් උප්පාදෝ සාමිසාන්ති ආමිෂ සහිතයි. ඒකයි තේරුම් ගන්න. එහෙමනම් උපදින්න දුන්නේ සමුදය නිරෝධ කළ අනුප්පාදෝ. අන්නේ මාර්ගය විග්‍රහ කරලා තියෙනවා. අනුප්පාදෝ අපවත්තං අනිමිත්තං අනාහිවන අප්පටිසන්ධින් අගති අනිබ්බත්ති අනුපපත්ති අජාති. මෙතන නම් ජාති. දැන් අජාති. ඉපදීමක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ රාගය, ද්වේෂය, මෝහය හේවත් පංචස්කන්ධයක් බිහි වෙන්න දුන්නේ නැහැ. සමුදය බිහි වෙන්න දුන්නේ නැහැ. ඒක නිසා අජාති, අජරා, අව්‍යාධි,
අමතං අශෝකෝ අපරිදේවෝ අනුපයාසෝ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන. උප්පාදෝ සංඛාරා අනුප්පාදෝ නිබ්බානಂತಿ. ඒ වගේම උප්පාදෝ දුක්ඛාන්ති. එහෙනම් අනුප්පාදෝ සුඛාන්ති. ඒක නම් සමුදය නිරෝධ කළා නම් අන්න නිරාමිස සුඛය. උප්පාදෝ භයන්ති. එහෙනම් අනුප්පාදෝ කේමන්ති. බයෙන් නිදහස් වෙනවා. උප්පාදෝ ආමිසාන්ති. ආමිස සහිතයි සාමිසාන්ති. එහෙනම් අනුප්පාදෝ නිරාමිසාන්ති. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා මේ විදිහට විග්‍රහ කරලා තියෙන්නෙත් මේ අර අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදය, මේක කුසල මූල පටිච්ච සමුප්පාදය තමයි. ඒක නිසා බුදුහාමුදුරුවෝ නොඑක් ආකාරයට මේවා විග්‍රහ කරලා තියෙනවා. දැන් අර මහා නිදාන සූත්‍රයේදීත් විග්‍රහ කරලා තියෙනවා. මේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදයම ලාභ පර්යේෂණ පටිච්ච සමුප්පාදය කියලා වෙනත් ක්‍රමවේදයකට. අපි දන්නවා දැන් අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදය. අවිද්‍යා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, මෙන්න මේ ආකාරයට දුක නිර්මාණය කරගන්නවා. ඒකම වෙනත් ක්‍රමයකට විග්‍රහ කරලා තියෙනවා මෙන්න මේ මහා නිදාන සූත්‍රයේදී. ඒකදී විග්‍රහ කරනවා අර කලින් එක වගේම සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පත්‍ය පස්ස, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා. මේක පටන් ගන්න මෙන්න මෙතන. ඒ දක්වා ඇවිල්ලා වේදනා පටිච්ච තණ්හා. තණ්හා පටිච්ච පරියේෂණ. පරියේෂණයක් කරනවා. මොන පරියේෂණයක්ද? අසුතවත් පුතඥයෙක් කරන්නේ. මේක අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදයනේ. කියන්නේ අවිද්‍යා මූල. ඒ කියන්නේ දුක්ඛේ අඥාන, දුක්ඛ සමුදය අඥාන, දුක්ඛ නිරෝධ අඥාන, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥාන. අසුතවත් පුතඥයෙක් සමුදය බිහි කරගන්න ආකාරය, පංචස්කන්ධයක් උපාදානය කරගන්න ආකාරය, සංකාරයක් බිහි කරගන්න ආකාරය, දුක නිර්මාණය කරගන්න ආකාරය විග්‍රහ කරලා තියෙන්නේ. ඒකම වෙනත් ක්‍රමයකට විග්‍රහ කරලා තියෙනවා. වේදනා පටිච්ච තණ්හා, තණ්හා පටිච්ච පරියේෂණ. මොන පරියේෂණ දෙකන අසුතවත් පුතඥයෙක් ලාභ පරියේෂණයක්. පටිච්චනා පටිච්ච පරියේෂණ පටිච්ච ලාභෝ. සුතවත් අරිය ශාවකයෙක් කරන්නේ අරිය පරියේෂණයක්. අසුතවත් පුතඥයා කරන්නේ ලාභ පරියේෂණයක්. එක්කෝ අනරිය පරියේෂණයක්. ඒ නිසා ලාභම් පටිච්ච විනිච්ඡයෝ. විනිශ්චය කරනවා. විනිච්ඡයන් පටිච්ච චන්දරාගෝ. අන්න කැමැත්තක් උපදිනවා. චන්දරාගම් පටිච්ච අජ්ජෝසානං. දැන් මේ කැමැත්ත මුල් බැහැ ගන්නවා. එහෙනම් මේ කතා කරන්නේ සිත ගැනයි දැන්. අන්න. එහෙනම් මේ කැමැත්ත මුල් බැහැ ගන්නවා කියන්නේ මේකට මුල් වෙලා තියෙන්නේ මොකද්ද? අවිද්‍යාව. මිත්‍යා දිට්ඨිය. අන්න 10 වෙනි අකුසලය. මේක මුල් බැහැ ගත්තා කියන්නේම චන්දරාගය මුල් බැහැ ගත්තා. ඒ කියන්නේ ඉච්ඡ අභිච්ඡ වුණා කියන එකයි. ඒකයි තේරුම් ගන්න ඕනේ. අන්න 8 වෙනි අකුසලය. ඒක සිතේ සිද්ධ වෙන ක්‍රියාවලිය. දැන් අජ්ජෝසානං පටිච්ච පරිග්ගහෝ. උපාදානයක් ඇති කරගන්නවා. පරිග්ගහම් පටිච්ච මච්චරියන්. දැන් උපාදානයක් කරගත්තාම ඒකට මසුරු භාවයක් ඇති කරගන්නවා. දැන් මේ මසුරු බවක් ඇති කරගත්තාම, ඒ මගේ කරගත්තාම, අල්ලගත්තාම, උපාදානය කරගෙන දැන් මසුරු බවක් ඇති කරගත්තාම දැන් මොකද කරන්න ඕනේ? මේවා ආරක්ෂා කරන්න වෙනවා. මාගේ කැමැත්ත පරිදි පවත්වා ගන්න, නවත්වා ගන්න, ආරක්ෂා කරගන්න වෙනවා. මච්චරියම් පටිච්ච ආරක්කු. ආරක්ෂා කරන්න මොකද කරන්න ඕනේ දැන්? අන්න දැන් මේවා ආරක්ෂා කරගන්න ගියාම, මාගේ කැමැත්ත පරිදි පවත්වන්න, නවත්වන්න ගියාම මොකද වෙන්නේ? අන්න දැන් දණ්ඩාදාන. දඬු පොළු මුගුරු ගන්න වෙනවා. රණ්ඩු සරුවල් කරගන්න වෙනවා. අවියායුධ ගන්න වෙනවා. සත්තාදාන කලහ කරගන්න වෙනවා. විග්ඝහ කරගන්න වෙනවා. විවාද කරන්න වෙනවා.
තුවන් තුවන්. පේසුඤ්ඤා කේලං කියන්න වෙනවා, බොරු කියන්න වෙනවා. අනේකේ පාපක අකුසල ධම්මා සම්භවಂತಿ. අපි දැන් දැක්ක එහෙනම් සිතෙන් ආරම්භ වෙනවා. ඒ කියන්නේ සිතෙන් අකුසල් 3ක් කරනවා. ඊට පස්සේ මේක ආරක්ෂා කරන්න ගිහලා තමයි මොකද කරන්නේ? දණ්ඩ දාන, සත්ත්‍ය දාන, කලා විග්ඝ. කපණ්ඩ, කොටණ්ඩ, මරණ්ඩ ඔක්කොම කරන්න යනවා. කයෙන් කරන අකුසල් කරනවා. ඒ විතරක් නෙමෙයි වචනයෙන් කරන අකුසල්. පේසුඤ්ඤ, මුසාවාද, අනේකේ පාපල්. මෙතන කියන්නේ දස අකුසලයක් කරනවා කියන එකයි. අන්න තවත් විදිහකට මේ අවිද්‍යා මූල පටිච්චසමුප්පාදය විග්‍රහ කරපු ආකාරයක්. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අන්න අර දුක් පැවැත්ම උදා වෙනවා. දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. ඒ වගේම අපි තවත් ටිකක් බැලුවොත් බුදුහාඳුර මේ පටිච්චසමුප්පාදේ නොඑක ආකාරයට විග්‍රහ කරලා තියෙන නිසා අපි දැන් දැක්කනේ ඉස්සෙල්ලා අවිද්‍යා මූල පටිච්චසමුප්පාදය, කුසල මූල පටිච්චසමුප්පාදය. ඒක දෙක වෙන් කරලායි තියෙන්නේ. හැබැයි මෙන්න මේ සූත්‍රයේ මේ උපනිෂ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ ඒක අවිද්‍යාවෙන් පටන් අරගෙන කුසල මූලයෙන් අවසන් කරලා තියෙනවා. ඒ කියන්නේ රාගයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් ස්පර්ශ ආයතන හයෙන් එකකට රූපයක් පටිච්ච වීම නිසා රාගයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් උපදින්න එනවා. අන්න ඒක නිරෝධ කරනවා. අන්නේ මුළු ක්‍රියාවලියම ඒ කියන්නේ අවිද්‍යා මූල පටිච්චසමුප්පාදයෙන් පටන් අරගෙන කුසල මූල පටිච්චසමුප්පාදයෙන් අවසන් කරලා විග්‍රහයක්. මෙන්න මේ උපනිෂ සූත්‍රය දැක ගන්න පුළුවන්. ඒක හැබැයි පච්චය කියලා නෙමෙයි කියන්නේ, උපනිෂ කියලයි. අපි දැන් බලමු කොහොමද ඒක විග්‍රහ කරලා තියෙන්නේ. අවිජ්ජා උපනිෂා, අවිජ්ජාව මුල් කරගෙන අවිද්‍යාව උපනිෂර කරගෙන මොනවද කරන්නේ? සංකාර කරනවා. සංකාර. සංකාර උපනිෂං විඥාන. විඥාන උපනිෂං නාම රූප. නාම රූප උපනිෂං සලආයතන. සලආයතන උපනිෂං පස්සු. පස්ස උපනිෂා වේදනා. වේදනා උපනිෂා තණ්හා. තණ්හා උපනිෂං උපාදාන. උපාදාන උපනිෂං භව. භව උපනිෂං ජාති. ජාති උපනිෂං දුක්ඛ. ඔන්න අවිද්‍යා මූල පටිච්චසමුප්පාදය. අවිද්‍යාවෙන් පටන් අරන් දුක දක්වා ගියා. දැන් සමුදය නිරෝධ කරනවා නම් මොකද වෙන්නේ? අන්නේ ක්‍රියාවලිය විග්‍රහ කරනවා. දුක්ඛ උපනිෂා සද්දා. දුකින් මිදී නිදහස් වෙන්න ඕන. සද්ධා. සද්ධා උපනිෂා පාමුජ්ජා. පාමුජ්ජ උපනිෂා පීති. පීති උපනිෂා පස්සද්ධි. පස්සද්ධි උපනිෂා සුඛං. සුඛ උපනිෂෝ සමාධි. සමාධි උපනිෂා යථාභූත ඥාන දර්ශන. යථාභූත ඥාන දර්ශන උපනිෂා නිබ්බිදා. නිබ්බිදා උපනිෂා විරාගෝ. විරාග උපනිෂා විමුක්ති. අපි දැක්කනේ අර නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සග්ග. නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සග්ග. එහෙමත් නැත්නම් අපි දැක්කනේ අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ 8ක් වැඩෙනකොට 9ක් පූර්ණ වෙනවා, 10ක් පූර්ණ වෙනවා. සම්මා විමුක්තිය පූර්ණ වෙනවා. අන්න ඒ වගේ විරාග උපනිෂා විමුක්ති. විමුක්ති උපනිෂා ඛේ ඥානං. මෙන්න මේ කෙලෙස් උදුරා දැමීමේ ඥානය. රාගක්කයෝ, දෝසක්කයෝ, මෝහක්කයෝ. එහෙමත් නැත්නම් ආසවක්කයෝ කියලා කිව්වත් හරි. අන්න එහෙනම් අපි දැක්කා අවිද්‍යාවෙන් පටන් අරගෙන දුකින් මිදී නිදහස් වීම දක්වත් විග්‍රහ කරලා තියෙනවා. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ ඔක්කොම විග්‍රහයන් කරලා තියෙන්නේ රාගය, ද්වේෂය, මෝහය ඉපදීම නිසා දුක් පැවැත්මක් පවත්වාගෙන යන ආකාරය. ඒක අවිද්‍යා මූල පටිච්චසමුප්පාදය. හැබැයි සුත්තවත් ආර්ය ශ්‍රාවකයෙක්ට මේ උපදින්න යන රාගය, ද්වේෂය, මෝහය නිරෝධ කරන්න පුළුවන්. සමුදය නිරෝධ කරන්න පුළුවන්. ඒක විග්‍රහ කරලා
කුසල මූල පටිච්ච සමුප්පාදය. ඒක නිසා අපිට මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න කරන්න තියෙන්නේ බොහොම සරල දෙයක්. ඒක තමයි මෙන්න මේ සතර කමඨහන් වඩන්න ඕන. සතර කමඨහන් වඩනකොට ආනපාන සති සමාධිය තමයි පූර්ණය වෙන්නේ. ආනපාන සති සමාධිය පූර්ණ වෙනවා කියන්නේ සතර සතිපට්ඨානය පූර්ණ වෙනවා. සතර සතිපට්ඨානය පූර්ණ වෙනවා කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම පූර්ණ වෙනවා. අපි දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙනවා. ඒකයි තීරුම් ගන්න ඕන. හොඳයි අපි පින් අනුමෝදන් කරමු. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි දැන් කවුරුත් අදිෂ්ඨානයක් ඇති කරගන්න තමුන්ගේ සිතේ උපදින බාල සමාගම හෙවත් මේ රාග ద్వේෂ මෝහ සිතිවිලි සමාගමෙන් මිදී නිදහස් වෙලා තමුන්ගේම සිතේ උපදින සතන් සමාගම හෙවත් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අසුභ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මයි යන සිතිවිලි ඇති කරගනිමි. සමුදය නිරෝධ කරගනිමි යන චේතනාවෙන් කවුරුත් මේ ඉමිනා පුඤ්ඤ කම්මේන කියන ගාතාව කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. හොඳයි හැම කෙනෙක්ම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. චතු ආර්ය සත්‍ය ධර්මයම පසක් කොට අත්දැක ගනිත්වා.